සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම අපි අදත් සුපුරුදු පරිදි සිකුරාදා රාත්‍රී 8ට ෆේස් ටු ෆේස් වැඩසටහනින් ඔබ සමග යම්කිසි විෂය කරුණක් සම්බන්ධව සාකච්ඡා කිරීමට තමයි සූදානම් වන්නේ. මේ වැඩසටහන ඔබ දන්නවා අපි හුඟක් වෙලාවට පවත්වාගෙන යන්නේ අපේ සමාජයේ මේ වන විට කතා බහට ලක්වන යම්කිසි විෂය කරුණක් සම්බන්ධව එහෙම නැත්නම් සමාජ ක්‍රියාකාරීත්වයක් සම්බන්ධව විෂය ප්‍රවීණයෙක් සමග තොරතුරු බෙදා හදා ගැනීමට විශේෂයෙන්ම එබඳු විෂය ප්‍රවීණයෙක් අපේ වැඩසටහනට කැඳවලා එතුමාගේ හෝ එතුමියගේ අදහස් නිර්ව්‍යාජව ඒ වගේම ඇත්ත අදහස් සමාජගත කිරීම තමයි අපේ මේ මුහුණට මුහුණ සංවාදයේ අරමුණ වන්නේ. ඉතින් අද අප්‍රේල් 1 වෙනි සිකුරාදා 2022 වර්ෂයේ අපි රාත්‍රී 8ට මේ වැඩසටහන සඳහා ආරාධනා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම නීතිඥ ශානුක සෙනරත් මැතිතුමාට. එතුමා මේ වන විට ඇත්තටම නවසීලන්තයේ තමයි තමන්ගේ වැඩ කටයුතු කරගෙන සිටින්න. මම හිතන්නේ මේ වෙලාව හේ උදේ 3:00 කියලා තමයි මට දැනුම් දුන්නේ. පැය 7:00ක් පමණ ඉදිරියෙන් යන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි ආයුබෝවන් කියලා එතුමා වැඩසටහනට සම්බන්ධ කරගන්නවා අපේ කෙටි ආරාධනෙන් සම්බන්ධව පිළිබඳව. ඉතින් අපි ෆේස් ටු ෆේස් අපේ පේජ් එක හරහාත් ඒ වගේම අපිට මේක ලයිව් දෙන්න පුළුවන්. අපි අපේ Zoom එකෙන් ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපි පැයක පමණ කාලයක් එතුමා සමග සංවාදයේ නිරත වෙමු. අපි අද මාතෘකාව කොට ගත්තේ එතුමාගේ විෂය පතයට අදාළවම රාජ්‍යයක් අසමත් වන්නේ ඇයි? අපේ රටේ අද පත් වෙලා තිබෙන තත්ත්වය ණයබර සහ අපි දන්නවා මේ වන විට ඉතාමත්ම ආවේගශීලී තැනට ජනතාව පත් වෙලා තිබෙනවා. ඉතාමත් දරුණු විදිහේ පීඩනයක් ආර්ථික වශයෙන් සහ මේ සියලුම කාරණා වලින් කිසි තැනකින් හිත හොඳින් ඉන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි සාධාරණ මිනිහෙකුට උද්ගත වෙලා තියෙන අපේ රටේ. ඉතින් රාජ්‍යයක් අසමත් වන්නේ ඇයි කියන එක තමයි එතුමාගෙන් අපි අද අහන්න සූදානම් වෙන්නේ. අපිට මොකද වුනේ? අපේ රටට ඇයි මෙහෙම වුනේ කියලා කතිකාචාර්යතුමනි ඔබතුමා මූලික ප්‍රවේශය ලබා ගන්න. ඊට පස්සේ අපි ප්‍රේක්ෂකව විදියට අපිට අහන්න තියෙන ප්‍රශ්න ඔබතුමාට ඉදිරිපත් කරන්න. ආයුබෝවන්. ආයුබෝවන් සියලු දෙනාටම. ස්තුතියි වෛද්‍ය ප්‍රියංකර මහත්මයා ඇතුළු මේ සංවිධානය කරන සියලු දෙනාටම. මම ස්ලයිඩ් එකක් ෂෙයා කරන්න උත්සාහ කරනවා. බලමු අපි right. මම හිතනවා ඔයාලට පේන්න ඇති මගේ ෂෙයා කරපු ස්ලයිඩ් එක. මම මේක ඇත්තටම මේ අපිට ආරම්භයක් හැටියට ඔයාලට පොඩි මේක ප්‍රවේශයක් ගන්න තමයි මම මේ ස්ලයිඩ් එක දාලා තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් ලෝකයේ අපේ සමහර දැන් මේ කාලයේ වෙද්දී කාලෙන් කාලෙට ආර්ථික විද්‍යාවේ එක එක විද්‍යාඥයෝ කතා කරනවා ලෝකේ සමහර රටවල් පොහොසත් වෙන්නේ ලෝකේ සමහර රටවල් දුප්පත් වෙන්නේ ඇයි කියන කාරණාව කාලෙන් කාලට ආර්ථික විද්‍යාව අපි කතා කරනවා. මම මේ ගැන විශාල වශයෙන් කතා කරන්න අදහස් කරන්නේ නැහැ. අපේ මාතෘකාවට ප්‍රවේශයක් සඳහා මම කෙටියෙන් මේ ආර්ථික විද්‍යාව මේ පදනම පිළිබඳව සරලව ඉස්සෙල්ලා ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට අවුරුදු 500ක් 600කට කලින් විශේෂයෙන්ම අපි ගන්න යුරෝපිකයන් පෙරදිගට සංක්‍රමණය වෙන්න කලින් කාලය බැලුවොත් ලෝකයේ රටවල් අතර සංවර්ධනය එහෙම නැත්නම් ඒ රටවල් වල පුද්ගලයන්ගේ අපි ගත්තොත් සෞභාග්‍ය කියන දේ විශාල වෙනසක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම 12 වෙනි සතවර්ෂයේ 13 වෙනි සතවර්ෂයේ වගේ කාලවල ගත්තහම බහුතරයක් ලෝකයේ රටවල් වැඩවසම් සමාජයන් සහ එවැනි සමාජයන් සහ රජවරු මූලික කරගත්ත ආර්ථිකයක් සහ දේශපාලන ක්‍රමයක් තමයි ලෝකේ පැවතුනේ. ඊට පෙර කාලේ අපි දන්නවා නොයෙකුත් ලෝක ශිෂ්ටාචාර ඇති වෙලා තියෙනවා. බැබිලියෝනියානු ශිෂ්ටාචාරය ආදි ශිෂ්ටාචාර හැදිලා ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තිබුණා. පයන් හෝ ශිෂ්ටාචාරය තිබුණා. ඒවා කඩා වැටුණා. පසු කාලීනව රෝම ශිෂ්ටාචාරය ඇති වුණා. අපි කතා කරන වර්තමාන ලෝකයේ පදනම වන ශිෂ්ටාචාරය කියලා අපි කතා කරන්නේ විශේෂයෙන්ම බටහිර ලෝකයේ පදනම රෝම ශිෂ්ටාචාරය. මේවා ඇති වෙමින් නැති වෙමින් ගියා. ඊට පස්සේ යුරෝපයේ මධ්‍යතන යුගයේ ඇති වෙලා ඊට පස්සේ 13 14 සතවර්ෂවල
යුරෝපිකයන් පෙරදිගට සංක්‍රමණය වෙන්න පටන් ගන්න කාලය දක්වා ලෝකයේ හුඟක් රටවල් රජවරෙක් මූලික කරගත්ත වැඩව සමාජයකට හා සමාන ලක්ෂණ වලින් තිබුණක පෙරදිග අපරදිග හැම කලාපයම තිබුණ එහෙම. නමුත් ඊට පසු කාලීනව විශේෂයෙන්ම අපි විශ්වාස කරනවා යුරෝපයේ මූලික කරගත්ත ආර්ථික වර්ධනයක් ඇති වුණා. එහිදීත් අපි සලකන්නේ සාමාන්‍යයෙන් බටහිර යුරෝපය ඉංගලන්තයේ ආශ්‍රිත රටවල් වල ඇතිවෙච්ච ආයතනික ව්‍යුහය. එතකොට අපි දන්නවා ලෝකයේ මේ රජු මූලික කරගත්ත ඒකාධිපති රජ කෙනෙකුගේ යටතේ පාලනය වෙන රටවල් සහ රජුගේ අභිලාෂයන් අනුව ක්‍රියාත්මක වන විධායක ව්‍යවස්ථාදායක අධිකරණ ව්‍යුහයන් වෙනුවට ජනතාවගේ පරමාධිපත්‍ය පිළිගන්න ස්වාධීන අධිකරණ එකිනෙකට වියුක්තව කටයුතු කරන විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණ කටයුතු ඒවයින් එකිනෙක ආයතන තුලන සහ සංවරණ ක්‍රමය චෙක් ඇන්ඩ් බැලන්ස් කියලා අපි කියන ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක කරන වඩාත් පාරදෘශ්‍ය පාලන ක්‍රමයන් ලෝකෙ බිහි වුණා. විශේෂයෙන්ම ඉංගලන්තයේ පදනම් කරගෙන ඉංගලන්තයේ බිහි වෙලා යුරෝපය පුරා විශේෂයෙන්ම ඉංගලන්තයේ යටත් විජිතවල මෙම නව ආයතනික ව්‍යුහය ඇති වුණා. ඉතින් ආර්ථික විද්‍යාඥයෝ කතා කරනවා වර්තමාන ලෝකයේ රටවල් වල මේ සමහර රටවල් වඩාත් සෞභාග්‍යමත් වෙන්නත් සමහර රටවල් වල ජන ජීවිතය වඩාත් පහසු වෙන්නත් මිනිසුන් වඩාත් හොඳින් සහ සාර්ථකව ජීවත් වෙන්නත් සමහර රටවල් වල පුද්ගලයන් එසොන්න මැතිව නොයෙකුත් දුක්ඛම් කටළු මැද ආර්ථික අපහසුතා මැද ජීවත් වෙන්නත් ප්‍රධානතම හේතුවක් වෙන්නේ මේ රටවල් වල ක්‍රියාත්මක වන ආයතනික ව්‍යුහය. එතකොට අපි එයින් අදහස් කරන්නේ මේ ආයතනික ව්‍යුහය හොඳ වෙන හැම අවස්ථාවකදීම හැමෝම හොඳින් ඉන්නවා කියන එක නෙවෙයි. නමුත් ආයතනික ව්‍යුහය යහපත් රටවල් වල පුද්ගලයන්ට සම අවස්ථා තිබෙනවා ආර්ථිකයට. ඔවුන්ට ඔහුගේ උත්සාහයෙන් නැගී සිටින්න පුළුවන්. එතකොට මේ ආර්ථික ක්‍රමයෙන් ගිලිහෙන අයට බේරා ගැනීමේ සේෆ්ටි නෙට්ස් අපි කියනවා. එහෙම ක්‍රමවේදයන් රටේ පවතිනවා. එතකොට රට පුරෝකථනය කරන්න පුළුවන්. විදේශික ආයෝජකයෝ ඇවිල්ලා ආයෝජනය කරනවා. තමන්ට අභිමත රැකියාවක් කරගන්න පුළුවන්. තමන්ගේ අභිමත වෘත්තියක නියැලෙන්න පුළුවන්. ඒ දියුණු කරන්න පුළුවන්. තමන්ට කැමති දේ කතා කරන්න පුළුවන්. භාෂණයේ ප්‍රකාශනයේ නිදහස ඇතුළුව මෙම ආයතනික ව්‍යුහය මත පුද්ගලයන්ගේ ජීවිතයේ ජන ජීවිතයේ විශාල වෙනසක් ඇති වෙලා තිබෙනවා. ඒක තමයි අපි මේ ආයතනික ව්‍යුහය කියලා කෙටියෙන් කතා කරන්නේ. අපි මේ ගැන කුඩා උදාහරණයක් මම ගන්නම්. කුඩා වෙලාවක් පාවිච්චි කරලා සාමාන්‍ය මාධ්‍යවල මේ සඳහන් කරන නිතර සඳහන් කරන උදාහරණයක් මේක. එකක් තමයි මේ නිකොලාස් කියලා නගරය. අනෙක තමයි අපි කවුරුත් දන්නා උතුරු කොරියාව සහ දකුණු කොරියාව. අපි උතුරු කොරියාව සහ දකුණු කොරියාව දෙස බැලුවොත් මේ කොරියාව දෙකට බෙදලා උතුරු සහ දකුණු වුණාට පස්සේ දැන් මේ ඔබට දිස් වෙන චන්ද්‍රිකා ඡායාරූපය මේ ඇත්ත වශයෙන්ම ලබාගත් ඡායාරූපයක්. මේක පේනවා මේ රාත්‍රියට උතුරු කොරියාව සහ දකුණු කොරියාවේ වෙනස. උතුරු කොරියාවේ අගනුවර කුඩා ආලෝකයක් පමණක් දකින්න ලැබෙනවා. දකුණු කොරියාව පුරාම එහි නගර සහ කුඩා නගර මහා විශාල නගර ආශ්‍රිතව විශාල දීප්තිමත් බවක් රැට ලහින් ලැබෙනවා. අපිට මම හිතන්නේ මේක දැන් පුරුදුයි ලංකාවේ ඉන්න අපි කළුවරේ ඉන්න නිසා අපි බොහෝ විට දැන් මේ උතුරු කොරියාව වගේ තමයි රාත්‍රියට සැටලයිට් එකකින් බැලුවොත් පේනවා ඇත්තේ. එතකොට බැලුවොත් මේ උතුරු කොරියාවේ ඉන්නවා නායකයෝ පරපුරක්ම කිං පරපුර දැන් වර්තමාන නායකයා ඔහුගේ පියාගේ පියා ආදී ඒ රටේ ඉන්න උත්තරීතර නායකයෝ රසක් ඉන්නවා. දකුණු කොරියාව එහෙම නෙවෙයි. දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වන රටක්. ඡන්දයෙන් පත්වන අගමැතිවරු ආදී වශයෙන් ජනාධිපතිවරු දකුණු කොරියාවේ ඉන්නවා. මේ රටවල් දෙකේ කුඩා වෙනසක් තිබෙනවා. අපි බලමු කුඩා කිව්වට විශාල වෙනසක් තියෙනවා. උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ වෙනස බැලුවොත් ඒක පුද්ගල ආදායම උතුරු කොරියාවේ ඩොලර් 1800ක් වෙදී දකුණු කොරියාවේ ඩොලර් 32400 20 ගුණයකට සමාන වෙනසක් තිබෙනවා උතුරු සහ දකුණු කොරියාව වල. ආයු අපේක්ෂාව ගත්තොත් උතුරු කොරියාවේ පුද්ගලයෙක් සාමාන්‍යයෙන් අවුරුදු 69ක් ජීවත් වෙද්දී දකුණු කොරියාවේ පුද්ගලයෙක් අවුරුදු 80ක් ජීවත් වෙනවා. අනිත් පැත්තෙන් ගත්තහම මාතෘ මරණ
උතුරු කොරියාවේ සෑම දරුපත් 100කටම දරුවන් මව්වරු 23ක් 24ක් මිය යනවා. නමුත් දකුණු කොරියාවේ තත්ත්වය සෑම උපත් 100කටම මව්වරුන් මිය යන්නේ 2 දෙනෙක් නැත්නම් 3 දෙනෙක්. අදි වශයෙන් විශාල වෙනස්කම් තිබෙනවා. මේ ආයතනික ව්‍යුහයේ තිබෙන වෙනස්කම්. අනෙක් ප්‍රධාන උදාහරණය තමයි ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ මායිමේ තිබෙන නිකොලාස් නගරය. මේ නගරයේ එක කොටසක් ඇමරිකාවට අයත් වෙනවා. ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට අයත් වෙනවා. අනිත් කොටස මෙක්සිකෝවට අයත් වෙනවා. මේ නිකොලාස් නගරයේ ජීවත් වෙන්නේ එකම සම්භාවයක් සහිත ස්පාඤ්ඤ ජාතික සම්භාවයක් සහිත පුද්ගලයන්. නමුත් මේ නගරේ උතුරු සහ දකුණු නගරේ දෙකට බෙදලා තියෙන්නේ. මේක ඔබට Google එකට ගිහලා බලාගත්ත හැකි මෙහි චන්ද්‍රිකා ඡායාරූප අතිවිශාල වෙනසක් තිබෙනවා. එකක් තමයි උතුරු නිකොලාසය. ඒතකොට මේ ඇමරිකාවට අයිති කොටසේ පුද්ගලයන්ගේ ආදායම දකුණු නිකොලාසයේ පුද්ගලයන්ගේ ආදායම වගේ 4 ගුණයක්. නමුත් දකුණු නිකොලාසයේ පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව අඩුයි. ආදායම අඩුයි. ඔවුන්ට රැකියාව නැහැ. සුදුසුකම් වලට රැකියාව නැහැ. ඔවුන්ගේ මාතෘ මරණ ළමා මරණ වැඩි. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අහිතකරයි. නමුත් උතුරු නිකොලාසය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයට සාමාන්‍ය මේ නිකොලාසය කියලා කියන්නේ ඇමරිකාවේ තියෙන දුප්පත් නගරයක්. ඒත් එහි මෙක්සිකෝවේ තියෙන පොහොසත් නගරයක් වන එහි අනෙක් දකුණු කොටසට වඩා 4-5 ගුණයකින් ජීවන තත්ත්වය වෙනස්. නමුත් දකුණු නිකොලාසයෙන් නිතරම මිනිමැරුම් සිද්ධ වෙනවා. මංකොල්ල කෑම් සිද්ධ වෙනවා. පුද්ගලිකුට ව්‍යාපාරයක් තනියම කරගෙන බෑ. ඔබ දන්නවා මෙක්සිකෝව ඇතුළු රටවල් වල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් තමයි රටවල් පාලනය කරන්නේ. දේශපාලඥයෝ නිතරම ඔවුන්ගේ සහාය ලබන සහ ඔවුන්ගේ කොටසක්. ඉතින් දකුණු නිකොලාසයේ ව්‍යාපාරයක් කරන්න නම් එහි නායකයන්ගේ සහ නායකයන්ගේ චග්ගෝලයන්ගේ අනුග්‍රහය නැතුව කරන්න බෑ. ඔවුන්ට කප්පම් ගෙවන්න ඕනේ. ඔවුන්ගේ අනට කීකරු වෙන්න ඕනේ. ඔවුන් කැමති දේවල් කරන්න ඕනේ. ලාභ ලබන ව්‍යාපාර සියල්ල අයිති වෙන්නේ එහි පාලකයන්ට සහ ඔවුන්ගේ ගෝලයන්ට. එතකොට පුද්ගලයන්ට ඉතාම අමාරු ජීවිතයක් තමයි දකුණු කොටසේ දකුණු නිකොලාසයේ ජනතාව ගෙවන්නේ. උතුරු නිකොලාසයේ ජනතාවට සුපුරුදු තමන් කැමති රැකියාවක නිරත වෙන්න පුළුවන්. එම රැකියාව වෙනස් කරන්න පුළුවන්. ඔවුන් හොඳ රජයට බදු ගෙවනවා. ඔවුන්ගේ දක්ෂතාවය අනුව ඔවුන් දියුණු වෙනවා. එතකොට රැකියාව නැති වෙන අයට රජයෙන් ලැබෙන unemployment benefits ලැබෙනවා. නමුත් ආදී වෙනස. මේ සියල්ලෙම වෙනස වෙලා තියෙන්නේ ඒ රටවල් පාලනය වන ඒ සමාජයන් පාලනය වන ආයතනික ව්‍යුහයන්. එතකොට මේ අපි කියපු දකුණු කොරියාවේ උතුරු නිකොලාසයේ අපරාධ සිද්ධ නොවෙනව නෙමෙයි. අපරාධ සිද්ධ වෙනවා. හැබැයි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. ඔවුන්ගේ දේශපාලන හයියවල් මත නෙවෙයි. යුක්තිය මත උන්ට යුක්තිය සිද්ධ වෙනවා. නමුත් උතුරු කොරියාවේ දකුණු නිකොලාසයේ තත්ත්වය වෙනස්. දේශපාලඥයන්ගේ අනුගාමිකයන්ට හෙන්චයියන්ට නීතියෙන් ගැලවෙන්න පුළුවන්. ඔවුන්ට ව්‍යාපාර කරන්න ලේසි. ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත්. නමුත් බහුතරයක් වෙන සාමාන්‍ය ජනතාව ඉතාම දුක්ඛිත ලෙස ජීවත් වෙනවා. මම හිතන්නේ ඔබට මේ තේරෙනවා ඇති දැන් අපි ඉන්නේ කොතනද කියන එක. මම මේ ප්‍රවේශයත් සමගම මම මගේ මුල් කොටස මෙතනින් නවත්වලා වෛද්‍ය ප්‍රියංකර මහතාට අවස්ථාව ලබා දෙනවා ඉදිරියට මේ ගැන කටයුතු මෙහෙයවන්න. බොහොම ස්තුතියි අපේ කතිකාචාර්යතුමනි මූලික ප්‍රවේශය ඔබතුමා ලබා ගත්තා මේ සම්බන්ධව. එතකොට මේ මම කැමති දැන් ඒ ප්‍රවේශය ඔබතුමා ඒ ජාත්‍යන්තර තත්ත්වය පැහැදිලි කරා ඉතිහාසයත් අපිට බොහොම හොඳට සමරයිස් කරලා. අපේ රට පැත්තට දැන් අපි එමු කියලා මම යෝජනා කරනවා මේ මොකද්ද මේ රාජ්‍යයක් අසමත් වෙනවා කියන්නේ ස්ටේට් එකක් ෆේල් වෙනවා කියන්නේ මොකක්ද? උදාහරණ සහිත ඔබතුමා අපිට කෙටියෙන් පැහැදිලි කරනවා නම් වටිනවා. එතකොට රාජ්‍යයක් අසමත් වෙනවා කියලා කියන්නේ එම රාජ්‍ය දැන් අපි වෙලා තියෙන දේ තමයි. එම රාජ්‍යයේ දෛනික කටයුතු මේක විශාල ආර්ථික විද්‍යා සංකල්පයක්. මම කෙටියෙන් කියන ඒ රාජ්‍යයේ කටයුතු කරගෙන යන්න බැරි වෙන තත්ත්වයක්. මිනිසුන්ට කන්න නැහැ. අවශ්‍ය ආනයන කරගන්න බෑ. අපනයන ටික හරියට කරගන්න බෑ. වගා කරගන්න බෑ. බෙහෙත් නැහැ. ජලය, තෙල්, කෑම නැති වෙන තත්ත්වයක්. ණය ගෙවා ගන්න බැරි වෙන තත්ත්වයක්. අපි ඒකට කියන බංකොලොත් තත්ත්වයක්. ණය ගෙවා ගන්න බැරි වෙච්චාම මේ සියල්ල එකතු වෙච්චාම ඒක අසමත් රාජ්‍යයක්. එතකොට අසමත් රාජ්‍යයන් ලෝකේ දර්ශකයක් තියෙන අසමත් රාජ්‍යයන් එකේ සිට පහළ යට සිට උඩට. එතකොට මේ දර්ශකයේ බැලුවොත් ලංකාව දැන් අසමත් පැත්තෙන් සෑහෙන ඉහළට ඇවිල්ලා තියෙනවා. අපිට ඒක මේ සියලු සංඛ්‍යාලේඛන ආදී දෙස් බැලුවම අපිට ඒක පේනවා. ඉතින් මම අසමත් යන්න මීට වැඩිය විස්තර කරන්න යන්නේ නැහැ. මේක තමයි අපිට වේගෙන යන්නේ. එතකොට
ඔබතුමාගේ මම දැනගන්න කැමතියි දැන් මේ ණය අර්බුදයක් එක්ක මේක පැටලලා තියෙන වගේ තමයි මේ අපිට සාමාන්‍ය ජනතාව විදිහට පේන්නේ. එතකොට මේ ලෝකේ අනිත් රටවලුත් ණය ගන්නවා. ණය දැන් අපි ගන්නවා අපි අහලා තියෙනවා ජපානයේ ඒගොල්ලන්ගේ GDP එකට සාපේක්ෂව හුඟක් ණයයි, ඇමරිකාවත් ණයයි, එහෙම ණය ගන්නවා. ණය තියනවා කියනවා. නමුත් අපිට විතරක් ඇයි මේ ණය ප්‍රශ්නේ මේ විදිහට බලපෑවේ? ඇයි ලෝකේ අනිත් රටවල් ණය ගන්න නැත්නම්? ඇයි ඒගොල්ලෝ කොහොමද ඒක මේ කළමනාකරණය කරගෙන අපිට කොතනද වැරදුනේ කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න කතිකාචාර්යතුමා. එතකොට ප්‍රියංකර මම මේ ගැන මම ස්ලයිඩ් එකකුත් දාගෙනම මම කතාව පටන් ගන්නම්. අපි ගත්තොත් දැන් ලෝකේ රටවල් ණය ගන්නවා. එතකොට අපේ ලංකාවේ තත්ත්වය කොහොමද? මම හිතන්නේ ඔයාලට දැන් පේනවද? දැන් මම දෙන්න පේනවා ඇති. අපි මොන වලටද ණය ගන්නෙ සහ අපි මොනවද මේ ණයෙන් කරන්නේ? හරි. මම පේනවද ප්‍රියංකර? පැහැදිලි පේනවා. right. එතකොට ස්ලයිඩ්ස් ටික මම අයින් කරා. මාව පේන්න ඇති මං හිතන්නේ. එතකොට අපි බලමු ලංකාවේ වර්තමාන තත්ත්වය. අපේ මුළු ණය ප්‍රමාණය ගත්තොත් අපි දල වශයෙන් ඩොලර් බිලියන 45ක් පමණ ණයයි. ඩොලර් බිලියන 45ක් පමණ ණයයි දල වශයෙන්. මේ ඩොලර් බිලියන 45න් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඩොලර් බිලියන 45න් අපි 2026 වෙද්දී ඩොලර් බිලියන 26ක් පමණ ගෙවන්න තියෙනවා. ඩොලර් බිලියන 45 තමයි අපේ මුළු ණය. 2026 වෙද්දී අපි ඩොලර් බිලියන 26ක් පමණ ගෙවන්න තිබෙනවා. එතකොට අපි මේ වසරේ ගෙවන්න තියෙනවා ඩොලර් බිලියන 7ක්. එතකොට මේ ඩොලර් බිලියන 46න් අපි චීනයට ණයයි ඩොලර් බිලියන 10ක්. එතකොට මේක තමයි අපේ වර්තමාන ණය සංයුතිය දල වශයෙන් අපි ගත්තොත්. මේක තමයි ගාන. ඊට පස්සේ දැන් ප්‍රශ්නය වෙන්නේ අපි මොනවද මේ ණය අරගෙන කරලා තියෙන්නේ? අපි කරලා තියෙනවා අපි හදලා තියෙනවා විශාල මොනවද වරායක් හදලා තියෙනවා. විශාල ගුවන් තොටුපළක් අපි හදලා තියෙනවා. ඊට අමතරව අපි ක්‍රීඩාංගන හැදුවා, නෙළුම් කුරුණක් හැදුවා, හයිවේස් දෙකක් කීපයක් හැදුවා. මේ ටික තමයි අපි ණය වලින් හදලා තියෙන්නේ. අපි බලමු අපේ දැන් වරායක් අපි හැදුවා, මත්තල වරායක් හැදුවා විශාල වශයෙන් ණය අරගෙන. ඊට පස්සේ ගුවන් තොටුපළක් හැදුවා, නෙළුම් කුරුණක් හැදුවා, සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා, ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හැදුවා. විශේෂයෙන්ම ළඟදී මෑතකදී කරපු දේවල් ණය. දැන් මේ වලින් කොච්චර විදේශ විනිමයක් ලංකාවට එනවද? තමයි සරල ප්‍රශ්නේ. අපි මේකේ ණය ගෙවනවද? මේ ණය ගෙවලා කොච්චර විදේශ විනිමයක් ලංකාවට එනවද? මම හිතන්නේ ඒකට උත්තර දෙන්න අවශ්‍ය නැහැ. හැමෝම දන්නවා. දැන් සමහරු කියනවා මේ මෙන්න මේ වගේ තර්ක කියනවා. මේකේ දේශීය ආදායම මෙච්චරයි. මම කියනවා. අපේ රටේ මේ හයිවේ එකේ ආදායම මෙච්චරයි. ඒක ඉතාලම හොඳයි. හැබැයි ඒක අපේ දේශීය දෙයක්. අපිට කට්ටිය එකතු වෙලා ව්‍යාපාරයක් කරලා ඔබ හරි මම හරි ලාභය ලබනවා. හැබැයි මේකෙන් විදේශ විනිමය රට ඇතුළට එන්නේ නැහැ. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. එහෙම නැත්නම් මේ යටිතල පහසුකම් නිසා ලංකාවට විදේශ විනිමය ලැබෙන වෙන ක්‍රම තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ යටිතල පහසුකම් නිසා විදේශ ආයෝජකයෝ එනවනම්. එහෙම නැත්නම් ලංකාවේ වෙන අපනයන කර්මාන්ත දියුණු වෙලා අපනයනේ වැඩි වෙනවා නම් අඩුම ගානේ මේ අපේ ට්‍රැෆික් එක නැති වෙලා පෙට්‍රල් වේස්ටේජ් එක නවතිනවා නම් යම් ආකාරයකින් ඒක විදේශ විනිමය ලැබීමක් හා සමානයි. හැබැයි අපේ තියෙන ආයෝජන බලන්න නෙළුම් කුරුණ ගත්තොත් මොකද්ද අපිට ලැබෙන ආයෝජන විදේශ විනිමය? දැන් ගුවන් තොටුපළ මත්තල ගුවන් තොටුපළ ගැන මම දැක්කා රජයේ පැත්තෙන් එක්තරා ඇමතිවරුන් එහෙම කියනවා මේ ගුවන් තොටුපළ නිකන් තිබ්බත් මේ ගුඩින් ප්ලේන් එකක් ඇති ඩොලර් 250ක් අපිට ලැබෙනවා කියලා. කතාව ඇත්ත. එකතු කරලා බලන්න දවසට ප්ලේන් 4ක් ගියත් ඩොලර් 1000ක් ලංකාවට දවසට ලැබෙනවා. හැබැයි අපි මේ සම්බන්ධයෙන් ණය වාරිකය ලෙස ඩොලර් කීයක් දවසට ගෙවනවද? අන්න ඕක තමයි ප්‍රශ්න. අපි ගත්තොත් මේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් මාසකට මම හිතන්නේ අපි ගෙවන ගාන මම ළඟ සංඛ්‍යා ලේඛනයේ තිබුණා ඩොලර් රුපියල් මිලියන 17ක් මම දන්න තරමින් මට හරියටම ගාන මගේ ළඟ නැහැ දැන්ට වගේ ගෙවනවා අපි මාසකට මේකේ පොලිය සහ වාරිකේ වුණා. ඒක පොලිය විතරක්. ඊට පස්සේ අපේ හයිවේස් ටික තියෙනවා ඊටාම හොඳයි. හැබැයි අපි කොළඹ නගරයේ අති විශාල
වාහන තදබදයට පිළියමක් අපි ගෙනවද? අපි දන්නවද ලංකාවේ දවසකට පෙට්‍රල් වේස්ටේජ් එක රුපියල් මිලියන කීයක් වෙනවද? මම දන්න තරමේ රුපියල් මිලියන විශාල ගණනක් පෙට්‍රල් වේස්ටේජ් එක භාවිතය නෙමෙයි. වේස්ටේජ් එක කියන්නේ අපි වාහන මේ නවත්තාගෙන සිටිනවා මේ තදබදය නිසා ඒකෙන් සිදුවන වේස්ටේජ් එක පමණ රුපියල් මිලියන ගණනාවක් වෙනවා. ඉතින් මේ එකකටවත් පිළියම් නැතුව දැන් අපි ගත්ත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් අපි ගෙනාවා. අන්න ලංකාවේ ට්‍රැෆික් එක නැති කරන්න ගෙනාවු හොඳ යෝජනාවක්. හැබැයි ඒව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි රට පුරා දිවෙන අධිවේග තිබෙනවා හොඳයි. හැබැයි ඒකෙන් අපිට කිසිම ලොකු ආයෝජනයක් හෝ විදේශ විනිමය ඉතිරි කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට අපි මේ ගත්ත ණයෙන් වෙන්නේ මොනවද? මේ ගත්ත ණයෙන් වෙන්නේ පොලිය ගෙවනවා වාරික ගෙවනවා විදේශ විනිමයක් එන්නේ නැහැ. මේවා හැදුවේ ඩොලර් වලින්. ඊට අමතරව තව කරුණු රාශියක් තියෙනවා. අපි මේ ගත්ත ණය වලින් දැන්ට වර්තමාන ලංකාවේ ණයෙන් 140කට සමාන ප්‍රමාණයක් අරගෙන තියෙන්නේ 2007 වර්ෂයේ. මේක අපි විදේශ මාධ්‍ය පුටා දක්වයි මම මේ කියන්නේ ග්‍රැවිටාස් මාධ්‍ය අනුව අපි ලංකාවේ විදේශ ණය වලින් 140ක් දැන් තියෙන ණය වලින් 138ක් 40ක් ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ 2007 වර්ෂයේ. ස්වෛරී බැඳුම් කර සහ වෙන යම් ක්‍රමවලදී. තව ඉලිසිට් ෆයිනෑන්ස් වාර්තාව සඳහන් කරනවා මේ ලංකාවේ මේ ණය වලින් ලංකාවේ ඩොලර් බිලියන කියන්නේ බිලියන 19ක් රටෙන් එළියට ගිහිල්ලා තියෙනවා නීත්‍යානුකූල නොවන මාර්ග වලින්. දැන් අපි මේ ගෙවන්නේ අන්න ඒ ණය. ඒ ණය ගෙවා ගන්න බැරුව තමයි මේ ඩොලර් අර්බුදයක් ඇවිල්ලා තියෙන්නේ. ඒ ණය ගෙවා ගන්න ඩොලර් වියදම් කරලා තමයි අපිට පෙට්‍රල් නැත්තේ, ඩීසල් නැත්තේ, ලාම්පු තෙල් නැත්තේ, ගෑස් නැත්තේ, බෙහෙත් නැත්තේ, ලයිට් නැත්තේ මෙන්න මේ අනවශ්‍ය වියදම් වලට මේ සිදු වුණා යයි කියන අපි දන්නේ නැහැ වුණාද කියලා හොරකම් වලට ගෙවලා තමයි අපිට මේ සල්ලි නැත්තේ. එතකොට ජපානයේ ණය ගන්නවා. හැබැයි ණය අරගෙන ණය වලින් මොකද කරන්න කියලා එක මම අලුතෙන් කියන්න ඕනේ නැහැ. ලංකාව ණය අරගෙන කරලා තියෙන මොකද්ද කියන එක තමයි මම මේ දැන් කිව්වේ. එතකොට ඔන්න ඕවලට ණය ගෙවලා තමයි අපිට ඩොලර් නැත්තේ. ඔය ණය වාරිකයන් ගෙවලා තමයි අපිට සල්ලි නැත්තේ. ඒ ණය ගෙවලා තමයි අපිට පෙට්‍රල් ගේන්න, ඩීසල් ගේන්න සල්ලි නැත්තේ. ඔබ පොලිමේ ඉන්නේ. කොටින්ම මෙන්න මේ අනවශ්‍ය වියදම් වලට ගෙවන වාරික නිසා. මම හිතන්නේ මම පැහැදිලි ඇති වෛද්‍ය ප්‍රියංකර මැතිතුමා. පැහැදිලි. ඔබතුමාට මම මෙන්න දැන් ඔබතුමාගේ මේ විෂය කරුණු දැක්වීම අපිට මම හිතන්නේ ඒක හදවතටම ඔබතුමා හරියට පහලටම යන විදිහට පැහැදිලි කරා. මම මේක වාක්‍යයක් දෙකකින් කිව්වොත් ඔය කියන කාලවකවානු තුළ විශේෂයෙන්ම 2005-15 අතර කාලවකවානුවට තමයි හුඟක් චෝදනාව එල්ල වෙන ආර්ථික විශේෂඥයන්ගේ මධ්‍යස්ථ ඔබතුමා වගේ මධ්‍යස්ථ ආර්ථික විශේෂඥයන් පැහැදිලි කරන කාරණාව. අධික පොලියට වාණිජ ණය අරගෙන ලෝකයේ වාණිජ වෙළඳපොලෙන් ආදායම් උපදවන්නේ නැති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම නිසාද අපි මේ වලේ වැටලා ඉන්නේ කියලා කිව්වොත් මම ඔබතුමා ඒක මොකද කියන්නේ? හරිද? පැහැදිලිව ප්‍රියංකර අපිට ඒකට චූටි කැලක් එකතු කරන්න පුළුවන්. දැන් අපි මගේ ඊළඟ දේ ගැනත් මම හිතලා මෙතනින්ම ප්‍රවේශය ගන්නවා ඔබේ උත්තර දීමින්. මොන වගේ දේවල්ද අපේ මේ ආර්ථික අර්බුදයට හේතුනේ කියලා අපි බලමුකෝ. එතකොට එක දැන් පැහැදිලිවම ආර්ථික විද්‍යාඥයෙක් හැටියට මා දකින්න දේ තමයි දැන් අපි මේ ණය සංයුතිය මම ඔබට විස්තර කරා කොච්චරක් අපි ණයද කොච්චරක් අපි ගෙවන්න තියෙනවද මේ වර්ෂයට අපි ගෙවන්න ඕනේ ඩොලර් බිලියන 7.8ක් පමණ මේ වර්ෂයේ ඉවරදී අපි ගෙවන්න ඕනේ. එතකොට මේ ගෙවන ඒවා අපි බැලුවොත් ස්වෛරී බැඳුම් කර වලින් අපි ගත්ත ණය ප්‍රමාණය කියලා මට ඔබට අවශ්‍ය නම් ඒවා දාන්න පුළුවන්. මේ අරගෙන තියෙන ඒ වලින් ගෙවා ගන්න බැරිකම මේ ණය වාරික සහ එහි පොලිය ගෙවා ගන්න බැරිකම තමයි මේ කඩාවැටීමේ මුල. ඊට අමතරව අපිට කොවිඩ් වසංගතය ආවා. අපි ඒක පිළිගන්නවා. අපිට විතරක් නෙමෙයි කොවිඩ් වසංගතය ආවේ. ලෝකේ රටවල් තව ඉතුරු 200ටම කොවිඩ් වසංගතය ආවා. මම ඒකටත් ඔබට අපි එමු එතෙන්ට. කොවිඩ් වසංගතය ආවා. යුක්‍රේනයට රෂ්‍යාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කරා. හැබැයි මේ වලින් ලෝකේ මොන රටද? දැන් අපි ආසියාවේ රටවල් ටික ගමු. මම ඔබට අවශ්‍ය නම් සංඛ්‍යා ලේඛන පෙන්නන්නම්. අපි ගත්තොත් ආසියාවේ රටවල් වල මාලදිවයින ගන්න. මාලදිවයින ආර්ථිකයෙන් 25ක් පමණ ආර්ථිකය රඳා පවතින්නේ ටුවරිසම් මත. එහෙම නැත්නම් මේ සංචාරක පැමිණීම මත. ලංකා ආර්ථිකයෙන් 12ක් විතර තමයි සංචාරක කර්මාන්තය මත පවතින්නේ. හැබැයි මේ වෙද්දී දැන් මාලදිවයිනට නම් කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ තාම. නමුත් අපිට ලයිට් නැහැ, වතුර නැහැ, පෙට්‍රල් නැහැ. අපේ විදේශ සංචිත කඩා වැටිලා
අපේ විදේශ සංසිත මතන වර්ෂයක්ට 179%80කින් අපි විදේශ සංසිත පහළ ගිහිල්ලා තියෙනවා. මාලදිවයින විදේශ සංසිත 105කින් වර්ධනය කරගෙන තිබෙනවා මේ කාලය තුල. ඒතකොට දකුණු ආසියාවේ අනෙක් සියලුම රටවල් බංග්ලාදේශය, ඉන්දියාව, භූතානය, පාකිස්තානය සහ ආසියාතිකරේ පිලිපීනය, මාලදිවයින ඔය පිලිපීනය මේ රටවල් සියල්ල තම විදේශ සංසිත වැඩි කරගෙන තිබෙනවා මේ පහුගිය කොවිඩ් කාලේ. එතකොට ලංකාවේ විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලන්න බංග්ලාදේශයේ අපිට ණය දෙනවා. ඉන්දියාව මේ මහා විශාල ආර්ථිකයක් අපි අමතක කරමුකෝ. මාලදිවයින ඉතා හොඳින් කරගෙන යනවා. ඔවුන්ටත් අපිට වඩා දරුණුවට කොවිඩ් වසංගතය බලපෑවා. එතකොට යුක්‍රේනය රුසියාව විසින් යුක්‍රේනය මේ ආක්‍රමණය කළා. මේක මේ ලෝක ඉතිහාසයේ වෙච්ච පළවෙනි ආක්‍රමණයද? මීට කලින් ක්‍රිමියාව ආක්‍රමණය කරා රුසියාව මීට පොඩි කාලයකට කලින්. මේ දිගින් දිගටම මැද පෙරදිග කලාපේ ආරාබි වසන්තය යුද්ධ ලෝකේ යුද්ධ නොතිබ්බ කාලයක් කියන්න පුළුවන් නම් ප්‍රියංකද? ලෝකයේ හැම කාලෙකම යුද්ධ තිබෙනවා. එතකොට මේ කොහෙවත් ඉන්න ලංකාවට මේ රුසියානු ආක්‍රමණයේ බලපෑමක් එනවා කියලා සාධාරණීකරණය කරන එක මේ ලංකාවේ තිබෙන තත්ත්වය. මම හිතන්නේ පුද්ගලයන්ව මෝඩයාට ඇන්දීමට වඩා පුද්ගලයන්ට හිනාවීමක් ලෙස තමයි මම දකින්නේ. මේ ඉතින් දේශපාලඥයෝ මම දකින්න විදිහට නම් පුද්ගලයෝ මෝඩයෝ කියලා හිතාගෙන මේවා කියනවට වඩා උඹලට hina වෙනවා. උඹලට පුළුවන් දෙයක් කරපන් කියන දේ තමයි මම නම් ඔවුන්ගේ මුවින් දකින්නේ ඒ කරන සාධාරණීකරණයන් ඇතුලේ. එතකොට ප්‍රියංකර මේ ආකාරයට තමයි ආර්ථිකයට මෙහෙම වෙලා තියෙන්නේ. එහි ප්‍රධානම 90%ක්ම මේ ආර්ථික අර්බුදයේ පදනම අපි ලබාගත්ත ණය, ඒ ණය ගෙවීම, ඒ ණයගත් ව්‍යාපෘති වලින් කිසි දෙයක් නොලැබීම. ඔන්න ඕකෙන් තමයි අපිට මේ දේ වෙලා තියෙන්නේ. මිසක් රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම කොවිඩ් වසංගතයවත් නෙවෙයි. පැහැදිලි කතිකාචාර්යතුමනි. එතකොට මම යනවා මෙන්න මේ ප්‍රශ්න. හරි. දැන් ගැටලුව පැහැදිලි. ඔබතුමා ඔය කියන කාරණාව අපිට හොඳට තේරුණා. එතකොට කවුද මෙතන ඔබතුමා මම දකින්න මම යෝජනා කරනවා දේශපාලන ධාරාවේ කියන්නේ දේශපාලන නායකයින් මේ වැරදි කරපු දේශපාලන නායකයින් ඔවුන්ට සහයෝගය දීපු නිලධාරී තන්ත්‍රය සහ මේ රටේ මේ දේශපාලන ධාරාව සමග ගැට ගැහුණු මේ ව්‍යාපාරිකින් කියන්න බෑ ජාවාරම්කාර මේ දානවතුන් කීප දෙනෙක් ඉන්නවා. මම කියනවා මෙන්න මේ තුන්ගොල්ල සමහරු මාධ්‍ය හිමිකරුවෝ මෙන්න මේ තුන්ගොල්ලම එකතු වෙලා ගහපු ගේම් එකක් මේක. දැන් ඔබතුමා වැඩිපුර බර තියන්නේ කොතෙන්ද? දේශපාලඥයද? දැන් නිලධාරීන් ගත්තොත් අපිට කියන්න පුළුවන් ඔය ග්‍රීස් දැන් මහ බැංකුව අධිපති තමයි. අපි දන්නවා ග්‍රීක් බොන්ඩ්ස් වලට ගිහිල්ලා මේ ග්‍රීසිය කඩා වැටෙන ඔන්න මෙන්න ඉද්දි මේ ගිහිල්ලා ඒ බොන්ඩ්ස් ගත්තේ. දැන් ඔහු චාර්ටර්ඩ් එකවුන්ටන්ට් කෙනෙක්. ඔහු ඉකොනොමිස්ට් කෙනෙක් නෙමෙයි අඩු ගන්න නේද? දැන් ඔහු තමයි මහ බැංකුව කරගෙන යන්නේ. ඔහුගේ ප්‍රතිපත්ති වැරදි කියලා IMF එකේ ආටිකල් 4 රිපෝට් එකෙන් අපිට පැහැදිලිව පේනවා ඒ ප්‍රතිපත්ති වැරදි කියලා එකින් එකටම විස්තර කරලා තියෙනවා. අපි ඒක අතුල් පහරක් තමයි ඒක අපේ මූල නිලධාරීන්ට අපේ රටේ ඉන්නේ. දැන් මේ ප්‍රජාවන් තුනම මේ අපිව විනාශ කරා නේද කියන යෝජනාව මම ඔබතුමාට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කියන්න කියලා. ප්‍රියංකර අපිට මේක බැලුවොත් මේක එක්තරා විශේෂ සයිකල් එකක්. මේක මේ අර දලඹුවාගේ ජීවන චක්‍රය වගේ එකිනෙකට සම්බන්ධයි. දේශපාලඥයා නිලධාරීන් සහ එක්තරා ඔවුන් යටතේ ඉන්න හෙන්චයියන්. ඕකනේ කතන්දරේ. අපිට එක්තරා දුරකට ගියාම අපිට හොයාගන්න බෑ මේකේ කවුද වැරද්ද කියලා. මම හිතනවා මේ සියලු දෙනාම. හැබැයි මෙතන මූලිකත්වය ගන්න. දැන් ලංකාවේ පාලන ව්‍යුහය ගත්තොත් ලංකාවේ ඉහළින්ම ඉන්නේ අමාත්‍යවරයා. සහ අගමැතිවරයා ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය. එයාලා තමයි ප්‍රතිපත්ති තීරණ ගන්න. නිලධාරීන් කරන්නේ ඒවා යටතේ තීරණ ක්‍රියාත්මක කිරීම. එතකොට නිලධාරියාට කැමති වුණත් නැතත් මේ ඉහළින් එන තීරණ ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. එතකොට දූෂිත රාජ්‍යයක් අපි ගත්තොත් දැනට අපි ලෝකයේ ඔය දන්න මෙක්සිකෝව එතකොට කොලොම්බියාව වගේ රටවල් ගත්තත් මේ රටවල් වල වෙන්නේ දැන් එක්තරා කාලයක ඔබලා දන්නවා ඩොන් පැබ්ලෝ කියන ලෝක ප්‍රකට මද්‍රව්‍ය ජාරාවාරකරු කොලොම්බියාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න සූදානම් වෙලා හිටියේ. එස්කෝබා ඩොන් පැබ්ලෝ කරලා තිබෙන මිනිමරු ප්‍රියංකර එස්කෝබා නේද? පැබ්ලෝ එස්කෝබා කියන කෙනානේ ඩොන් පැබ්ලෝ කියලා කෙනෙක්. නම් දැන් ඔහු කරලා තියෙන අපරාධවලට ඔහු එකවරක් ඇමරිකාවට පිටුපහල් කරන්න කියනවා කියලා ඇමරිකාවෙන් ඉල්ලීමක් කරනවා. එතකොට ඔහු විසින්ම කියනවා නැහැ මම අපේ රටේ හිරගෙදරකට යනවා කියලා. ඔහු විසින්ම සාදාගත්ත හිරගෙදරක තරුපහේ හෝටලයක් වගේ හිරගෙදරක ඔහු විසින්ම ගිහලා නවාතැන් අරගෙන ඉන්නවා. ඔහුට කැමති වෙලාවට එළියට යන්න, කැමති වෙලාවට එළියට. මේක තමයි මේ
දූෂිත රාජ්‍යවල සිද්ධ වෙන්නේ. එතකොට ලංකාවේ අපි පැබ්ලෝ බැලුවොත් එස්කොබා තමයි ඔබතුමා ඔය කියන්නේ. ඔය උඩින්ම ඩොන් පැබ්ලෝ කියන්නේ පැබ්ලෝ පැබ්ලෝ එස්කොබා. එස්කෝබා. ඔහුගේ කලින් නම එස්කොබා. පැබ්ලෝ විදියට තමයි පස්සේ එළියට ආවේ. කතාව ඇත්ත. පැබ්ලෝ විදියට ඔහු ආවේ. යෝජනා කරා කියනවා කතිකාචාර්යතුමනි මේ ඔහු කොලොම්බියාවේ සමස්ත විදේශ ණයම ගෙවන්නම් ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම කොකේන් ඔහු කරේ. කොකේන් ජාවාරම කරගෙන යන්න දෙන්න මම මුළු කොලොම්බියාවේම විදේශ ණය ගෙවන්නම් කියලා යෝජනා කරුවා. ඒ තරම් බලවත්. ඔහු අන්තිමට මරා දැමුණා. නමුත් කතාව ඇත්ත. ඒ තරම් බලවත්. එතකොට ඔහුගේ තිබුණා මම ඊළඟ කතාවට එනවා මේ අපි ව්‍යාපාර කරන. ඔහුට තිබුණා ටැක්සි සමාගමක්. පැබ්ලෝ මහතාට ටැක්සි සමාගම තමයි ඊටාම ටැක්සි 3යි තිබුණේ. හැබැයි එහි ආදායම සහ එහි ලාභය ඩොලර් බිලියන ගාණක්. මොකද ඔහුගේ අර ඔක්කොම කළු සල්ලි සුදු කරන ව්‍යාපාරය තමයි මේ ටැක්සි ව්‍යාපාරය. ඉතින් දූෂිත රාජ්‍යවල ව්‍යාපාරිකයෝ සහ දේශපාලඥයෝ කියන්නේ එකිනෙක වෙන් කරන්න බැරි කුලක දෙකක්. එතකොට මම දන්නේ අපේ රටේ එහෙම ව්‍යාපාරිකයෝ ඉන්නවද කියලා. හැබැයි අපි පොඩ්ඩක් මෙහෙම හිතමුකෝ. ලංකාවට විදේශ විනිමය ගේන්නේ කවුද කියලා බලන්නකෝ. එතකොට ලංකාවට විදේශ විනිමය ගේනවා අපේ අනේ මැද පෙරදිග වැඩ කරන ගෘහ සේවක සේවිකාවෝ. මේ මහත්මීන් ගේනවා. ලංකාවට එන ටුවරිස්ට්ලා ටිකක් ගේනවා. අපේ මොන අපනයන වලින්ද ලංකාවට විදේශ විනිමය එන්නේ බලන්න. ඇඟලුම් ටිකෙන් එනවා. ඒ ටික අපනයනය කරලා එනවා. මොන ව්‍යාපාරිකයාද ලංකාවේ ඉන්නවා මහ ලොකු දේශපාලඥයන් ළමක ටයි කෝඩ් දාගෙන ඉන්න ව්‍යාපාරිකයෝගේ මොන ව්‍යාපාරිකයාද ලංකාවට ඩොලර් ගේන්නේ? ඒ කට්ටිය කියනවා එතනෝල්. ගෙනල්ලා ලංකාවේ මත්ද්‍රව්‍ය අරක්කු හදලා විකුණනවා. වෙන වෙන දේවල් ගෙනල්ලා ඒවා විකුණ ගන්නවා. ගෙනල්ලා ලංකාව තුල සංස්කරණයක් කරලා ලංකාවේ විකුණනවා. හැබැයි මේ කවුද? මේ ලොකු ව්‍යාපාරිකයෝ කවුද ලංකාවට ඩොලර් ගේන්නේ? අන්න ඒක හොයලා බැලුවොත් හිතා ගන්න පුළුවන් මේ ව්‍යාපාරිකයෝ කොයි වගේ ව්යාපාරද වෙන්නේ. මේ වලින් වෙන්නේ ගොඩක් වෙලාවට ප්‍රියංකර පිට රටකින් මොනවාරි ආනයනය කෙරෙලා ඒක මෝටර් රථ වෙන්න පුළුවන්, ඇල්කොහොල් වෙන්න පුළුවන්. ලංකාවේ යම් නිෂ්පාදනයක් කළා ලංකාව තුල සිදු කරන ව්‍යාපාර තමයි මේවා. එතකොට මේකට ආර්ථික විද්‍යාව විස්තර කරනවා. දැන් අපි ගත්තොත් අද ලෝකයේ තියෙන ප්‍රධාන සමාගම් බලන්නකො Apple, Macintosh, Alibaba ඔය සමාගම් එකක් නෙමෙයි. කොහෙන්ද හැදුනේ? මෙක්සිකෝවේද? මේ කොලොම්බියාවේද නැහැ. මේ යහපත් ආයතනික ව්‍යුහයන් තිබෙන ඇමරිකාවේ සහ යුරෝපයේ සමහරවිට ඉන්දියාවේ වගේ රටවල් වල තමයි මේ ලෝක ප්‍රකට සමාගම් පොඩියට පටන් ගන්න. සමහරවිට මේ දැන් Macintosh සමාගම ගරාජ් එක පටන් ගන්න තියෙනවා. කරලා දියුණු වෙලා යනවා. McDonald's සමාගම, KFC සමාගම එකී නොකී දේවල්. ලංකාවේ බිහි වෙච්චලා ලෝකෙට ගිහපු සමාගම් මොනවද තියෙන්නේ? යන්න දෙනවද? ඒ යන්න බෑ. ඒකට හේතුව තමයි අපේ මේ තිබෙන ව්‍යුහය. මොකද එහෙම ව්‍යාපාරයක් කරගෙන කෙනෙකුට දියුණු වෙන්න බෑ. අපිට ව්‍යාපාරයක් කරන්න. දැන් ප්‍රියංකරටයි මටයි පුළුවන්ද කොටුව සහ කොට්ටාව අතර බස් එකක් කරන්න? අපි දෙන්නට ඒක කරන්න බෑ. මොකද මේ සඳහා තග ඕනේ. දේශපාලන හයිය ඕනේ. මැරවරකම් ඕනේ. අපිට ගන්න. ඊට පස්සේ පාක් එකේ දාගෙන ඉන්න තගලා ඕනේ. ඒකට අපිට മന്ത്രിවරයෙක් ඕනේ නේද? එහෙම නැතුව ප්‍රියංකරටයි මටයි බස් එකක් කොළඹින්දන් කොට්ටාවට ධාවනය කරන්න බෑ. එතකොට ලංකාවේ කවදාවත් ප්‍රියංකර ඒ විදිහේ ව්‍යාපාර ඇති වෙන්නේ නැහැ මේ දූෂිත දේශපාලඥයෝ ඉන්න තාක්කල්. එතකොට දේශපාලඥයෝ දූෂිතයි. ඒ දූෂිත දේශපාලඥයෝ වටා හැදෙනවා ඒ ජාතිය ව්‍යාපාර පන්තියක්. එතකොට නිලධාරීන් ඉන්නවා. අපි ගත්තොත් අපේ රටේ නිලධාරීන් ඉන්නවා බහුතරයක් තමන්ගේ හෘද සාක්ෂියට විරුද්ධව මේ දේවල් වලට හා කියලා. හැබැයි වුන්ට කරන්න දෙයක් නැහැ. ඒ වගේම කුහක නිලධාරීන් ඉන්නවා. අපි නෑ කියන්නේ අපි රාජ්‍ය සේවයේ ඉන්න අය යනවා. මම ඒක වෙනම දවසක කතා කරන්නත් දිගටම අපි දන්නවා නිලධාරීන් කොයිතරම් සමහර නිලධාරීන් කොයිතරම් කුහකද කියන එක. කොයිතරම් නමුත් ඒ සියල්ල සිද්ධ වෙන්නේ සමහර නිලධාරීන්ට කරගන්න දෙයක්වත් නැහැ. මොකද උන්ට රජයේ ප්‍රතිපත්ති අමතිවරයා අභිභවා යන්න බෑ කියටව. එතකොට ප්‍රියංකර මේ සියල්ල එකිනෙකට බද්ධ වෙච්ච දේවල්. දූෂිත පාලකයා ඉන්න තැන අනෙත් සියල්ල දූෂිතයි. යට ඉඳන් උඩටත් උඩ සිටයි යටටත් දූෂිතයි. එතකොට මේක දේශපාලඥයා මේකට ප්‍රමුඛත්වය ගන්නවා. ඒ ප්‍රමුඛත්වය ගත්තම ඒක වටේ අදාළ අවශ්‍ය ආයතනික ව්‍යුහය ඇති වෙනවා. මේක ප්‍රියංකර එකිනෙකට බද්ධ වෙච්ච විශේෂ සයිකල් එකක්. එතකොට මේක අපිට කියන්න බෑ අරයා දූෂිතයි මෙයා දූෂිතයි. මුළු සමස්ත පද්ධතියම දූෂිතයි. මම ඔබගේ උත්තරයට පිළිතුරු දෙන ගමන් මම තව එක කොටසකට ගිහිල්ලාම මේ සාකච්ඡාව නවත්වන්නම්. මම ඔබට ඉදිරිපත් කරනවා මේ වෙන විට මම හිතන්නේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. ලංකාවේ අපි විදේශ වෙළඳපොලේ මුහුණ දීලා තියෙන දුක්ඛිත තත්ත්වය මම ඔබට ඉදිරිපත් කරනවා ස්ලයිඩ් එකකින්. මම හිතන්නේ පේනවා ඇති ඔබට. පේනවා. ඔව්. මේ තියෙන්නේ අපි supermart.com කියන එකට ගියොත් අපිට මේක බලා ගන්න පුළුවන්. ස්වෛරී බැඳුම් කර පිළිබඳ සියලු විස්තර මේ වෙබ් අඩවියේ තිබෙනවා. මම මේ උදාහරණයක් ගත්තේ ඔබට පෙන්වන්න. එහි
ගිහිල්ලා බැලුවාම අපි ලංකාව හොයාගන්න එච්චර අමාරු වෙන්නේ නැහැ. යටපැත්තේ ඉඳන් මුලින්ම පටන් ගන්න ලංකාවේ. එතකොට මේ තියෙන්නේ ලංකා ආණ්ඩුව විසින් ඉදිරිපත් කරපු ස්වෛරී බැඳුම් කර තුනක්, මැලේසියානු රජය මගින් ඉදිරිපත් කරපු ස්වෛරී බැඳුම් කරයක් සහ සිංගප්පූරු රජය විසින් ඉදිරිපත් කරපු ස්වෛරී බැඳුම් කරයක් තමයි මේ තියෙන්නේ. මේක තරමක් සංකීර්ණ නිසා මම මෙන්න මෙහෙම කියන්නම්. ලංකාවේ බැඳුම් කරයක් ඉදිරිපත් කරාම ඩොලර් 100ක් වටින බැඳුම් කරයක්, ඒක ලබා ගන්න ඉල්ලන ආස්ක් ප්‍රයිස් එක ඩොලර් 48.5යි. ඒ සඳහා අපි ගෙවන පොලිය 107.8යි. එතකොට ඉෆෙක්ටිව් රේට් එක කියලා කියන අපි කියන්නේ මේ සියලු ලැබීම් ගත්තාම ආයෝජකයාට 123ක් වැඩිම එක්ස්චේන්ජ් රේට් එක වැඩිම ලාභයක් ලැබෙන්නේ මේ ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල ඉදිරිපත් කරාම. ඒකට හේතුව තමයි ලංකාවේ ස්වෛරී බැඳුම් කරවල තිබෙන අධික රිස්ක් එක අවදානම නිසා එහිට ලැබෙන ඒ සඳහා ලබා දෙන්න සිද්ධ වෙලා තියෙන පොලිය ඉතාම ඉහළයි. 123ක ලාභයක් ලබන්න පුළුවන් ලංකාවේ ස්වෛරී බැඳුම් කරයක ආයෝජනය කරන කෙනෙකුට. එතකොට මේක ලිස්ට් එක බලුවම ලිස්ට් එකේ යටම තියෙන හින්දා තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ ලිස්ට් එකේ උඩට එන්න තියෙනවා අනිත් රටවල්. මැලේසියාව ගත්තොත් මැලේසියාව ස්වෛරී බැඳුම් කරයක් ඉදිරිපත් කරනවා ඩොලර් 100ක බැඳුම් කරයක් ඉදිරිපත් කළොත් ඒක ඩොලර් 96.4කට මිලදී ගන්නවා. ගෙවන එක්ස්චේන්ජ් රේට් එක ගෙවන පොලිය 3.8යි. සිංගප්පූරුව ගෙවන පොලිය 2.2යි. අපි ගෙවනවා 7.8ක් අපේ නොමිනල් පොලිය, සියලු පොලිය ගත්තම 23ක් විතර වෙනවා. මෙන්න මේක තමයි අපි මුහුණ දීලා තියෙන ඛේදනීය තත්ත්වය. මෙන්න මේ ගානට සල්ලි අරගෙන තමයි ඔය අපි කරන කුළුණු හදලා තියෙන්නේ. පැහැදිලි. එතකොට කතිකාචාර්යතුමනි දැන් වැඩිපුරම ලංකාවේ සමාජ මාධ්‍ය ජාලවලත් පොදු ජනතාව අතරත් නිතරම බ්ලේම් එක නිතරම මේ හයිලයිට් වෙන්නේ පොලිටිෂියන් නිලධාරි මේ දෙක සම්බන්ධව කතා වෙනවා. නමුත් මේ ව්‍යාපාරිකයින් දැන් විශේෂයෙන් මේ සෝෂල් මීඩියා වලින් විවිධ විදියට Tamanට මාකටිං කරන්න පුළුවන් නිසා මම නම් කියන්නේ 4-5 දෙනෙක් අපි දැකලා තිනවා දැන් මේ ඔය ආර්ථික උපදේශක කමිටුවේ ජනාධිපතිතුමාට දැන් කිට්ටු වෙලා ඉන්නවා. අපිට දියුණු වෙන හැටි ගැන අර පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය පැත්තට වගේ කතා කරනවා. පොඩි කාලේ ඉඳලා පොස් ගෙඩිය අරන් ඇවිල්ලා විකුණලා දියුණු වුණා වගේ කියනවා. මේකට දැන් අර අපේ රටේ මිනිස්සු දැන් නන්නත්තර වෙලා වගේ ඉන්නේ දැන්. ඒ කියන්නේ මිනිස්සුන්ට මේ අපි කියන කන්ෆියුස් වෙලා ඉන්නේ මේ උතුර දකුණ මාරු වෙලා ඉන්නේ. උදේ නැගිට්ටම තමයි හෙට දවසේ අපිට පවා ඒ තත්ත්වය උද්ගත වෙලා දෙන. අපි දැන් ඉහළ මධ්‍යම පන්තියට සංචලනය වෙන්නේ මම අධ්‍යාපනය හරහා මේ රටේ අධ්‍යාපන ක්‍රමය හරහා දැන් අපිට උනත් වෙලා තියෙන උදේ නැගිටලා තමයි කල්පනා කරන්නේ දවස කොහොමද ප්ලෑන් කරගන්නේ කියලා. මොකද කරන්ට් එක යන වෙලාවක් දන්නේ නැහැ. ළමයි ඉස්කෝලේ ආයිද දන්නේ නැහැ. ඉස්කෝලෙන් කොයිලා ගන්න වෙයිද දන්නේ නැහැ. වාහන තියෙද්ද දන්නේ නැහැ. තෙල් තියෙද්ද දන්නේ නැහැ. ඒ නිසා මිනිස්සු අර මේ වස උනත් බොනවා තිබහට වගේ මේ ව්‍යාපාරික ප්‍රජාව ඇවිල්ලා කියපු ගමන් මෙහෙම අපි මෙහෙමයි කරන්නේ මේ විදිහට කරාම නිකන් කියලා සුන්දර කතා කියපුවම අහුවෙනවා. දැන් ඔබතුමාගේ කතාවෙන් මට පැහැදිලි වෙන්න දේ මේ ඔය කියන විදිහට රටට ඩොලර් ගේන නිෂ්පාදන හෝ කිසිම විදිහක් දෙයක් මේගොල්ලෝ කරන්නේ නැහැ. රට ඇතුලේ සල්ලි ටික කරකවලා ඒ සල්ලි වලින් ගේම් ගහලා තමන්ගේ මේක හදාගෙන කරලා මේ නම හදාගෙන සහ ආර්ථිකය හදාගෙන ඊට පස්සේ අර කිව්වා වගේ විවිධ යෝජනා ගෙනල්ලා කියලා මාධ්‍ය හරහා ජනප්‍රිය වෙලා ඉන්නේ. දැන් මේ ව්‍යාපාරික කල්ලිය විසින් මම යෝජනා කරන මෙහෙම දෙයක් උතුමාට. දැන් අපි දන්න 77 ඉඳලා අපි ඕපන් ඉකොනොමි එකේ ඉන්නවා කියලා තමයි සාමාන්‍යයෙන් අපි දන්නේ. නමුත් අපිට පේනවා මේ පර්මිට් සිස්ටම් එකක් නිතරම ක්‍රියාත්මක කරනවා හැමතැන. ඒ කියන්නේ නිදහස් වෙළඳපොළ තරංගයක් දකින්නට ලැබෙන්නේ නැහැ ලංකාවෙන් වක් වෙලාවට. පර්මිට් දෙනවා. ටයිල් වලට කියමු ඒක මොනොපොලි එකක් තියෙනවා. නැත්නම් ඔලිගොපොලි එකක් තියෙනවා. එහෙම නැත්නම් තා මොන හරි දෙයකට පර්මිට් අපි හොඳටම දන්නා පර්මිට් එක ගන්න ගියාම එතන දූෂණය තියෙනවා. නිලධාරියටත් දෙන්න ඕන කවුරුත් දන්න දෙයක්. දැන් මේ ක්‍රමය තුලින් මම යෝජනා කරොත් විවෘත ආර්ථිකයේ ලංකාවේ හරියට ක්‍රියාත්මක නොවීම තමයි අපිට තියෙන ප්‍රශ්නේ. වෙළඳාමේ සමබිම නැති එකයි ප්‍රශ්නේ. නැත්නම් විවෘත ආර්ථිකයේ අවුලක් නෙමෙයි මේක. හරියට ඒක වැඩ කරලා නැහැ කියලා ඔබතුමා මොකද ආර්ථික විශේෂඥයෙක් විදිහට මට ඒකට කියන්නේ. ප්‍රියංකර අපි ඔබ දැන් කලින් සඳහන් කරා අපි එක්තරා කාලයක අපි සංවෘත ආර්ථිකයකට ගියා. අපනයන ආදේශන ප්‍රතිපත්තියකට ගියා. සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ කාලේ ගිහිලා මිනිස්සු පොලිමේ හිටියා. ඊට පස්සේ විවෘත ආර්ථිකය ලංකාවට ආවා. ඊට පස්සේ දැන් මේ සිද්ධ වෙලා තියෙන තත්ත්වය මේ කුමන ප්‍රශ්නයක්ද කියන එකනේ ඔබ කෙටියෙන් අහන්නේ. එතකොට ප්‍රියංකර අපි මෙහෙම ගත්තොත් අපි එදා මට මතකයි ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිතුමාගේ වීඩියෝ එකක් මම ළඟදී බැලුවා. එතුමා සඳහන් කරනවා අපි ආයෝජන ආර්ථික මොනවාද අපනයන
ආදේශන ප්‍රතිපත්තියකට යනවා රට සංවෘත ආර්ථිකයකට එනවා කියන එක තමයි ඒ කාලේ තිබ්බ සංවාදය. හැබැයි ඒ කාලේ ලෝකය බැලුවොත් මීට අවුරුදු 50කට කලින් සිට පොඩ් මදකට ඒ කාලේ ලෝකය බැලුවොත් ප්‍රියංකර ඒක තමයි ලෝකයේ ඒ කාලේ තිබිච්චි අපි කියමු ට්‍රෙන්ඩ් එක. සංවෘත ආර්ථිකයක් රට තුල සියල්ල නිෂ්පාදනය කරන විදේශ විනිමය ඉතුරු කරන ඒක වාමා කියන්නේ රුසියාව ප්‍රමුඛ කඳවුරෙන් පැමිණි කතන්දරේ. නමුත් ඒ කාලයට ඒක යමාකාරයකින් ගැලපුණා. එතකොට අපි එදාත් පෝලිං වල හිටියා. හැබැයි එදා පෝලිං වල හිටිය ප්‍රියංකර විදේශ විනිමය නැතුව බඩු ගේන්න බැරි නිසා නෙවෙයි. මේක හරියට අපි ස්ථූල කෙනෙක් අපි ඩයට් ප්ලෑන් එකකට ගිහිල්ලා අපි නොකා ඉන්නවා ඇඟ කෙට්ටු කරගන්න. ඊට පස්සේ අපි ජොගින් යනවා ඇඟ කෙට්ටු කරගන්න. තව කෙනෙක් කන්න සල්ලි නැති නිසා නොකා ඉන්නවා ඊට පස්සේ කියනවා අපි මේ ඩයට් ප්ලෑන් එකක ඉන්නේ කියලා. පෙට්‍රල් පෝලිමට ගිහිල්ලා දුවනවා පෙට්‍රල් ටික ගන්න අපි කියනවා මේ ජොගින් කරන්න. ඔය වෙනස තමයි ප්‍රියංකර එදා පෝලිනුයි අද පෝලිනුයි අතර වෙනස. එතකොට ඔබ බැලුවොත් අන්තර්ජාලයේ බලන්න ආචාර්ය නෙම්පෙරේරා ඇහුවේ නැහැ අද වෙනතුරු. ඔය හොඳ උදාහරණයක් ඔබ දුන්නේ. ඕක මේ කාගෙන්වත් මම අද තමයි ඉස්සෙල්ලාම ඇහුවේ. හොඳ උදාහරණයක් ඒක. හරි. ස්තුතියි ප්‍රියංකර. ඉතින් අපි බැලුවොත් එදා ආචාර්ය නෙම්පෙරේරා මැතිතුමා CNN රූපවාහිනියට කතා කරලා කියනවා ඔහුගේ ආර්ථික ප්‍රතිපත්තිය. ඔහු කියනවා අපි දන්නවා මේකෙන් පෝලිං ක්‍රම ඇති වෙනවා. මෙන්න මෙහෙම ජනතාවට දුක් විඳින්න සිද්ධ වෙනවා. හැබැයි අපි යමු ආදේශන අපි ආනයන ආදේශනය කරමු කරලා ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරිපත් කරනවා. කරලා ආචාර්ය නෙම්පෙරේරා කියනවා මමත් පොලිමේ හිටිනවා ඉන්නවා මේ ජනතාව එක්ක. මොකද අපි මේ කරන්නේ යම් ආර්ථික ක්‍රමයක් උත්සාහ කරනවා. ඒ ආර්ථික ක්‍රමය පිළිබඳව මම එකග නැහැ පෞද්ගලිකව. මාක්ස්වාදය ගැනවත් කමියුනිස්ට් වාදය ගැනවත් මම පෞද්ගලිකව එකග නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක කරේ දා හිතාමතා යම් ආර්ථික ක්‍රමවේදයක් අනුගමනය කරපු. ඉතින් එතකොට මෙහෙම බලන්නකො එදා රටේ මුදල් නැමැති ආචාර්ය නෙම්පෙරේරා එක මොලයයි ආචාර්ය උපාධි දෙකයි. අද විදේශ ඇමතිතුමා අද අපේ මුදල් ඇමතිතුමා මොල 7යි. ඒකට මම කියන්නේ නැහැ. එතකොට ඔන්න ඕක තමයි පාලනයට වෙලා තියෙන්නේ සහ ආර්ථික ප්‍රතිපත්ති වලට වෙලා තියෙන්නේ. අනිත් එක ප්‍රියංකර එතකොට මේ ආර්ථික ක්‍රම ලෝකේ තිබෙනවා එක ආර්ථික ක්‍රම. දැන් මුලින්ම තිබුණා සමාජවාදී ආර්ථික ක්‍රමය. ඒකට එකතු වුණා මාක්ස්වාදී ක්‍රමය. ඔය සියල්ල එකතු වෙලා දැන් ඊට පස්සේ ඇමරිකා බටහිරින් ආව ධනවාදී ආර්ථිකය කාර්මික විප්ලවයෙන් පස්සේ දැන් බලන්නේ ලෝකෙ කොහෙවත් 100% ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වෙනවද? ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ලෝකෙ කොහෙවත් 100% සමාජවාදී ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ලෝකෙ ක්‍රියාත්මක වෙන්නේ මේ දෙකේ මිශ්‍රණයක්. එතකොට සමහර මිශ්‍රණයන් සමාජවාදයට බරයි. අපි ගත්තොත් රුසියාවේ නැති සමාජවාදයක් නැහැ. චීනය ගත්තොත් පොඩ්ඩක් ඒ පැත්තට බරයි. කියුබාව ගත්තොත් සෑහෙන්න බරයි. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ගත්තොත් ධනවාදයට බරයි. හැබැයි මේ ඔක්කොගෙම දැන් බලන්න මේ ධනවාදයේ තුල කොච්චර තියෙනවද සමාජවාදයෙන් ආව ලක්ෂණ. social security nets තියෙනවා, unemployment benefits තියෙනවා. මේ ඔක්කොම සමාජවාදයත් එක්ක මේ ගැටීමෙන් සිදුවන මාක්ස් කතා කරන මේ මතවාදයන්ගේ ගැටීමෙන් සිදුවෙලා ඇති වෙච්ච මධ්‍යස්ථ වාදයන්. එතකොට ලංකාවේ විවෘතාර්ථිකයේ ක්‍රියාත්මක වුණා 1977 දී අපි මෙතන ඉඳන් බලලා අපිට එදා විවෘතාර්ථිකය විවේචනය කරන්න බෑ. එදා සුදුසුයි කියලා හිතච්ච විවෘතාර්ථිකයකට හැබැයි අපි කාලයට අවශ්‍ය ගැළපුම් ප්‍රතිපත්ති ගත්තේ නැති එක වෙනම කතන්දරයක්. එතකොට අපිට තිබුණා ඒක දැන් බලන්න දැන් අපිට පුළුවන් ද ඔය කියපු සංවෘතාර්ථිකයට යන්න. දැන් චීනය නිෂ්පාදනය කරනවා රෙදි මීටරයක් සත ගානකට. දැන් ලංකාවේ තව දුරටත් ලංකාවේ කර්මාන්ත හදලා රෙදි නිෂ්පාදනය කරලා අපිට පරිභෝජනය කරන්න බෑ ප්‍රියංකර. ඒක මිත්‍යාවක්. මොකද දැන් මේ ලෝක ආර්ථිකයත් එක්ක අපි කතා කරලා ඉස්සර පුළුවන් මේක කරගන්න. ඉස්සර දැන් විජය කුමාරයා ලංකාවට එන්න කලින් කපු කැටුවෙත් අපි ඔක්කොම කරේ අපිමනේ. හැබැයි ලෝකයේ ගෝලීයකරණය වීමත් එක්ක හැමම දේ හැමෝම නිපදවලා කරන්න ගියොත් මේ වෙච්ච දේ තමයි වෙන්නේ. මේක නම් උනේ එහෙම කරන්න ගිහලා නෙමෙයි. මේ වගේ තමයි වෙන්නේ. එතකොට දැන් අපි කරන්නේ ලෝකයේ අපි මේ ආර්ථික විද්‍යාව කතා කරනවා සාපේක්ෂ වාසි න්‍යාය, නිරපේක්ෂ වාසි න්‍යාය, absolute advantage, comparative advantage. එතකොට දැන් ලෝකේ නිෂ්පාදනය ගත්තොත් තියෙන value chain එකක්. මේ chain එකට value addition එක තමයි සිද්ධ වෙන්නේ. දැන් අපි ගත්තොත් Boeing කම්පැනි හදන Boeing 777 ගුවන් යානය මේ ගුවන් යානයේ විශ්ලේෂණ බලන්න අන්තර්ජාලයට ගිහිල්ලා අප්‍රිකාවේ රටවල් වල මේ ඇතම් කොටස් හැදෙනවා. ස්විට්සර්ලන්තේ සමහර කොටස් හැදෙනවා. සමහර ඒවා එනවා එක තැනකට ඇවිල්ලා මේව ඇසෙම්බල් වෙනවා. මේක තමයි ලෝකේ යන value chain එක. මිසක් තව දුරටත් ඔක්කොම අපි හදනවා ඇල්පිනිත්තේ ඉඳලා මොනවාද මේ ළඟදී මේ කාලයක් කිව්වේ කෙහෙල් පට්ට වලින් රෙදි වියනවා.
මේවා ප්‍රායෝගික නෑ ප්‍රියංකර. මොකද දැන් සමහර රටවල් වලට තියෙන ශ්‍රමය සහ උන්ගේ හැකියාව අනුව ඉතාම අඩු පිරිවැයක් යටතේ සමහර නිෂ්පාදන කරන්න පුළුවන්. ඒතකොට අපි ඒවා කරන එක තේරුමක් නෑ. හැබැයි අපිට කරන්න පුළුවන් නිෂ්පාදන තියෙනවා. අපි ඔබ දන්නවා ලෝකයේ ඇවිදපු මිනිස්සු දන්නවා යුරෝපයේ ඇමරිකාවේ නවසීලන්තයේ අන්තිම කොනට ගිහිල්ලා බලන්න අපේ රටේ සමහර මම බ්‍රෑන්ඩ්ස් කියන්න නරකිනම නම් කියන්නේ සමහර තේ වර්ග ලංකාවේ ඒවා විකුණන්න තියෙනවා. මිල වැඩි වුණත් ඒ බ්‍රෑන්ඩ් එක තමයි විකිනෙන්නේ. එතකොට ලංකාවට කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපිට අපේ ලෝකේ හොඳ ගුවන් මාර්ගයක නාවික මාර්ගයක පිහිටලා තියෙනවා. අපි එකක්වත් අපිට පුළුවන් දේවල් කරලා අපිට පුළුවන් ඒ වලින් විශාල අපි කියනවා අවස්තික පිළිවෙය කැපකිරීම අඩුම ප්‍රමාණයකින් වැඩිම ආදායමක් ලබන්න පුළුවන් දේවල් තමයි අපි කරන්න ඕනේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රියංකර මෙතන මේ ධනවාදී ආර්ථික ක්‍රමය එහෙම නැත්නම් ඕපන් ඉකොනොමි එක හරියට ක්‍රියාත්මක නොවීමවත් සමාජවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වීමවත් නෙවෙයි. දැන් ඇත්තටම තියෙන පැසිස්ට් ආර්ථිකය. එතකොට මේ ආර්ථිකය දැන් ආර්ථික විද්‍යාව ක්‍රියාත්මක වෙනවද බලනකොට මම තව උදාහරණයක් කියලා ඔතෙන්ට එන්නම්. 1991 ඉන්දියාවේ ඇති වුණා ඒ වෙද්දී ඉන්දියාවේ තිබුණේ මේ ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් එකක්. එහෙම නැත්නම් මේ නියත විදේශ විනිමය අනුපාතයක් ඉංගලන්ත ඉන්දියාවේ තිබුණේ 1991. එරට ජංගම ගිණුමේ සහ ගෙවුම් ශේෂයේ බරපතල ප්‍රශ්නයක් ඇති වුණා. ඒ වෙනකොට ඉන්දියාවේ තිබිච්ච විදේශ සම්පත වලින් ප්‍රමාණවත් වුණේ දවස් 15ක ආනයන සඳහා පමණයි. දැන් අපේ ලංකාවේ තියෙනවා වගේ තත්ත්ව ලංකාවේ දැන් දවස් 15කට දවසකටවත් නැති ගන්නට ඇවිල්ලා තියෙන්නේ. දවස් 15කට ප්‍රමාණවත් ආයෝජන සඳහා විදේශ සංචිත තිබෙන ආර්ථික වශයෙන් බරපතල කඩාවැටීමකට ලක් වෙච්ච ඉන්දියාව තමයි 1991 දී අපිට දක්නට ලැබුණේ. ඒ වෙද්දී ඉන්දියාවේ අගමැති වෙලා සිටියේ පී.වී. නරසිංහ රාව් මැතිතුමා. එතුමා එරට ප්‍රමුඛ ආර්ථික විද්‍යාඥයෙක් වෙන ආචාර්ය මන්මෝහන් සිං මහතාට කතා කරලා ඇහුවා දැන් මොකද කරන්න කියලා. මන්මෝහන් සිං මහතා කිව්වා හරි මට දෙන්න මුදල් අමාත්‍යාංශය. හැබැයි දේශපාලන ඇගිලි ගහන්න බෑ. ඔක තමයි උනේ. ඊට පස්සේ මන්මෝහන් සිං මහතා ඔහු විදේශ මුදල් අමාත්‍යාංශය බාර අරගෙන එරට මහ බැංකුව අපි කියන රිසර්ව් බැංක් එක ඉන්දියාවේ සහ අනිකුත් තැන්වලට ඔහුගේ ආර්ථික විද්‍යාඥයන්ව පත් කරගත්තා. වසර 2004 වෙද්දී ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 100ක් ලංකාවේ අපි මේ කතා කරන අද ගෙවන්න තියෙන ඩොලර් බිලියන ප්‍රමාණය මුළු ණය ලංකාවේ ඩොලර් බිලියන 48යි මුළු ණය සියල්ල. ඉන්දියාවේ 2004 වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 100 දක්වා වර්ධනය වුණා. දැන් වෙද්දී දැන් ඊටත් වැඩි මෑත කාලේ ඉන්න ඩොලර් බිලියන 650 දක්වා විදේශ සංචිත වර්ධනය වුණා. සාමාන්‍යයෙන් ලංකාවේ අපි කියන්නේ ඩොලර් බිලියන 5ක් ඕනේ අපිට පෝලිං නැතුව ජීවත් වෙන්න අවුරුද්දකට. ඩොලර් බිලියන 5ක්. ඩොලර් බිලියන 650ක් අවුරුදු 1.130ක් ලංකාවට කිසි දෙයක් කරන්න නැතුව ජීවත් වෙන්න අවශ්‍ය විදේශ සංචිත ප්‍රමාණයක් මේ වෙද්දී ඉන්දියාවේ තියෙනවා. ඇයි මේක උනේ? නිසි මොනවත් කර ප්‍රතිපත්ති ගත්තේ නැහැ. නිසි පුද්ගලයාට තීරණ ගන්න තැනට ලබා දීලා ඔහුට තීරණ ලබා ගන්න උදව් කරා. ආචාර්ය මන්මෝහන් සිං මැතිතුමා ඔහු ආර්ථික විද්‍යාඥයෙක්. ඔහු මේ වැඩේ කරා. දැන් ලංකාවේ මේක වෙනවද ප්‍රියංකර? ලංකාවේ අපි ආර්ථික විද්‍යාඥයෝ කියන දේවල් කවුද ගණන් ගන්නෙ? මහ ජනතාව ඇහුවට මොන දේශපාලඥයාද මේව කතා කරන්නේ? මොනවද ලංකාවේ තියෙන ප්‍රතිපත්ති? දැන් අපි මම දැන් ප්‍රියංකරගේ ඊළඟ ප්‍රශ්නෙට යන්න කලින් ඕන මම මේ ගැන කතා කරන්නම්. අපි දැන් කල යුතුව තිබෙන්නේ කුමක්ද? කල යුතුව තියන්නේ ඔබ මම අහනවා මේ ප්‍රශ්නේ දැන්. ඔබතුමාට හෙට බාර දෙනවා මන්මෝහන් සිංගේ ජොබ් එක. මොනවා හරි විදියකින් හෙට උදේ බාර දෙනවා මන්මෝහන් සිංගේ ජොබ් එක. දැන් ඔබතුමා ගන්න වෙනවා. මොකක් හරි කියමුකෝ හෙට උදේ. දැන් මොකක්ද ඔබතුමාගේ ප්‍රධාන වැඩ පහ? මම නිකන් අහන්නේ. ඔබතුමා මෙතනින් තමයි මම පටන් ගන්න කියලා මම හිතන්නේ ප්‍රශ්න උත්තරේට සම්බන්ධ කරන්න පුළුවන්. මට හිතෙන්නේ. ප්‍රියංකර මම කියනවත් මේ තියෙන තත්ත්වයක් යටතේ මම හිතන්නේ නැහැ ඇස්කන් තිබෙන ආර්ථික විද්‍යාඥයෙක් මේ බාරගනී කියලා. මොකද අපිට බාර ගන්න පුළුවන්. හැබැයි අපිට හෘද සාක්ෂියට වැඩ කරන කෙනෙකුට ලංකාවේ ඉන්න මේ දේශපාලඥයන්ට අපි කියන කොන්ද නමාගෙන වැඩ කරන්න මං හිතන්නේ නැහැ. සමහරු එහෙම ඇති. නමුත් හැමෝම එහෙම නැහැ. ඉති පුද්ගලයන්ගේ තියෙනවානේ තමන්ගේ ඩොක්ට්‍රින්ස් කෙසේ වෙතත් ඔබ කියන හයිපොතටිකල් සිටුේෂන් එකට මම ගියා අපි මොකද්ද කළ යුත්තේ? මම මෙන්න මෙහෙම ගන්නම්. දැන් ප්‍රියංකර අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ ප්‍රශ්නයක් විසඳන්න කලින් මේවා මේ ආර්ථික විද්‍යාව නෙමෙයි සාමාන්‍ය ධර්ම. ප්‍රශ්නය මොකද්ද කියලා. දැන් අපිට තියෙන ප්‍රශ්නය මොකද්ද? අපිට විදේශ සංචිත නැහැ. කොටි මොතන්නේ ප්‍රශ්නේ. ඒක වටා ගොනු වෙච්ච ප්‍රශ්න රාශියක් තියෙනවා. ප්‍රධාන ප්‍රශ්නේ විදේශ සංචිත නැහැ. ඊට පස්සේ දේශීය උද්දමනය සහ දේශීය වෙළඳපොලේ ප්‍රශ්න. ඔය සියල්ලටම හේතු වෙලා තියෙනවා විදේශ විනිමය නැතිකම. අපි මුලින්ම දැන් කරන්න ඕනේ දැන් ප්‍රියංකර
ඇලඩින්ගේ පුදුම පහනෙන්වත් ඒ වගේ හාස්කම් ආර්ථික විද්‍යාවේ නැවෙන දේවල් වල ඇති. දැන් කොරෝනා නැති කරන්න අපි මුට්ටි දැම්මා ගඟට. පැණි බීවා. ඊට පස්සේ ග්‍රහ අපල දුරු කරන්න අපි ශාන්ති කර්ම කරනවා. අපි ආර්ථික විද්‍යාවේ එහෙම දේවල් මම අහලා නැහැ. මම දන්න ආර්ථික විද්‍යාවේ නැහැ. එතනින් එහාට ඇති සමහර විට. මුට්ටි ගඟට දාලා මේ ආර්ථිකයෙන් ගොඩ එන්න බෑ. අපි කරන්න ඕනේ මේ වෙද්දි මේක ලංකාවට වෙච්ච දෙයක් නෙමෙයි. මම උදාහරණයකින් පටන් ගන්නවා. ජමේකාව. මේ මෑත කාලේ ඉන්නවා. 2010 ජමේකාවේ සිද්ධ වුණා අපේ වගේ අර්බුදයක්. එරට දළ ජාතික නිෂ්පාදනය වගේ 124ක පමණ ණය ප්‍රමාණයක් තිබුණා. රාජ්‍ය ආදායම වගේ 112ක් ණය ගෙවීම් සිද්ධ කරන්න සිද්ධ වුණා ජමේකාවේ. එරටත් අපේ වගේම තිබිච්ච යම් දූෂණ අපි දන්නේ ලංකාවේ නම් එහෙම නැහැ. ඒ රටේ තිබිච්ච දූෂණ අක්‍රමිකතා නිසා ජමේකා ආර්ථිකය පහළට වැටුණා. මොකද ජමේකාව කරේ? අපි කළ යුත්තේ මොකද්ද? අපි ඉස්සෙල්ලාම අපිට පුළුවන් දැන් IMF එකට අපි යන්න හදනවා. මම දන්නේ නැහැ එහි වාර්තා මොනවත් අපි තාම නිල වශයෙන් මොනවද දකින්න ලැබෙන්නේ නැහැ. මේ ප්‍රියංකර අපි මේ හිතන තරම් ඔය දේවල් ඉක්මනට සිද්ධ වෙන්නේ නැහැ. අපි මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ? අපි ගිහිල්ලා අපි මේ ඩෙත් රීස්ට්‍රක්චර් එකකට යන්න ඕනේ මුලින්ම. මේක තමයි අපිට කරන්න තියෙන දැන් මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ. දැන් මේ ඩෙත් රීස්ට්‍රක්චර් එකක් ප්‍රියංකර දැන් සමහර අයට ඔන්න අපිට අහන්න ලැබුණා මාධ්‍යම කිව්වා එයාගේ දුත්ව පුරබැසි භාවය ලබා ගත්තේ එක දවසින් කිව්වා. එක්තරා සමහර නායකයෝ. මේ වගේ ඒ රට ඇතුලේ දාන සෙල්ලම් විදේශ විනිමය විදේශ වෙළඳපොලේ කරන්න බෑ. අපිට ණය රීස්ට්‍රක්චර් කරන්න එක දවසෙන් බෑ. අඩුම ගානේ මාස 6ක් යනවා. අපි අර මුදලකට ජාත්‍යන්තර අල මුදලට ගන්න ඕනේ. අපි මේකට බ්‍රෝකරේජ් ෆර්ම්ස් හොයා ගන්න ඕනේ. ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති බ්‍රෝකරේජ් ෆර්ම්ස් කතා කර ගන්න ඕනේ. මිසක් ඔය චීනයේ තියෙන හොරතක්කඩි ගුහා නෙවෙයි. ඒවා හොයාගෙන අපිට ණය දුන්න පුද්ගලයෝ මේසයකට අපි එකතු වෙලා අපි මේ ගැන කතා කරන්න ඕනේ. ගෙවන ප්ලෑන් එකක් හදන්න ඕනේ. දැන් ඒකනේ ප්‍රියංකර සාමාන්‍ය බංකොලොත් වෙද්දි කරන දේ අපි කියනවා බංකොලොත් වෙන්න කලින් වෙන දේ තමයි මේ ඉල්ලික්විඩ් වෙන. يعني අපි කියන්නේ අපේ ලික්විඩිටි භාවය. කියන්නේ අපේ ද්‍රවශීලත භාවය නැති වෙනවා. අපිට ණය ඒවා ගෙවන කල්පිරෙද්දි ගෙවා ගන්න බැරි වෙනවා. මේක තමයි අපි මේ අපි කියන ඉන්සෝල්වන්ට් කියන තත්ත්වය. ඉන්සෝල්වන්ට් තත්වයෙන් තමයි අපි යන්නේ බැංක්‍රප්සි බංකොලොත් වීමට යන්නේ. දැන් අපි ඉන්නේ ඉන්සෝල්වන්ට් කියන තැන. අපි දැන් ගිහිල්ලා කතා කරගන්න ඕනේ මෙන්න අපිට ලැබෙන ආදායම්. මෙන්න මේ තමයි අපිට ලැබෙන ප්‍රමාණය. අපිට ගෙවන්න පුළුවන් මෙන්න මෙච්චරයි. අපිට තෙල් ගේන්න මෙච්චරක් යනවා මෙන්න මෙච්චරක් අපිට ගෙවන්න යනවා. අපිට ගෙවා ගන්න පුළුවන් මෙන්න මෙච්චරයි. කියලා මේ පාර්ශවයන් සමග බ්‍රෝකරේජ් කම්පනීස් එක එකතු වෙලා මේ ණය හිමියන් එක කතා කරගෙන මූල්‍ය අරමුදලේ සහ ඇතිව අපි ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. අපි ගෙවන්නේ මෙන්න මේ විදිහට කියලා ඒ අයත් එක්ක. එහෙම කරලා ගෙවන ප්ලෑන් එකකට එන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මූල්‍ය අරමුදලෙන් යම් ණයක් ගන්න පුළුවන්. ආසියානු සංවර්ධන බැංකුව වෙන ආයතන තියෙනවා. දැන් ඔය චීනෙන් ගිනි පොලියට ගන්න නැතුව ඊට අඩු පොලියට දැන් අපිට මතකයි ජයිකා එකෙන් ලබා දෙන්න හැදුවා මේ සැහැල්ලු දුම්රිය මාර්ගය පොඩි තා කුඩා පොලිය 1.1 පොලියට. ඉතින් ඔය විදිහට 0.15ක් ග්‍රේස් පීරියඩ් එක. ග්‍රේස් පීරියඩ් අපි ගන්න එහෙම නෙවෙයි 7.8 ගිනි පොලියට චීනෙන් ආදී ඒක වෙනම කතාවක් ඒතන් වලින් ගන්නවා. මෙහෙම නැතුව මේ විදිහට මේක රීස්ට්‍රක්චර් කරගෙන අපි මේක විද්‍යාත්මක ප්ලෑන් එකකට යන්න ඕනේ. ඕක එක දවසෙන් කරන්න බෑ ප්‍රියංකර. ඕකට අටුම ගානේ මාස 6ක් යනවා. මම දන්නේ නැහැ අපේ මොළ 7න් 8න් පුළුවන්ද කියලා. සාමාන්‍ය මොළයක් තියෙන රජයකට නම් පුළුවන් මාස 6ක් 7ක් යනවා. එතකොට ප්‍රියංකර මේ කාලය පුරා අපිට දැන් ණය කල්පිරන ණය තියෙනවා. මේ negotiations යද්දි ඒ ටික ගෙවා ගන්න ඕනේ. ඒ ටික ගෙවා ගන්න අපිට සිද්ධ වෙනවා අපිට හිතවත් යම් ආයතනයක් රජයක් සමග විශේෂ ඉන්දියාව හරි බංග්ලාදේශය හරි එක කතා කරගෙන මේ කාලය පුරා ණය ගෙවා ගන්න මොකක් හරි ඔවුන්ගෙන් යම් කුඩා මුදලක් අවශ්‍ය වෙනවා. මිලියන බිලියනයක් හෝ ඊට අඩු ප්‍රමාණයක් අරගෙන මේ රීස්ට්‍රක්චර් කරන්න ඕනේ. මේක කරන්නේ නැතුව ප්‍රියංකර මොන 18 කස්තිරක් නැටුවත් වැඩක් වෙන්නේ නැහැ. බංකොලොත් වෙනවා. මොකද දැන්ටත් අපි ශ්‍රේණිගත කිරීම වල C මට්ටමේ ඉන්නේ. ඊළඟට ඩිෆෝල්ට් වෙච්ච ගමන් වෙන්නේ ප්‍රියංකර අපිට කිසිම ආකාරයකින් මූල්‍ය වෙළඳපොළට යන්න බැරි වෙනවා. එතකොට අපිට කොහොමටවත් ස්වෛරී බැඳුම් කර ඉදිරිපත් කරලා මූල්‍ය වෙළඳපොළෙන් ණය ගන්න බැරි වෙනවා. ණය දුන්නාය ණය ඉල්ලන තරක් වෙනවා. දැන් ජමයිකාව ඔවුන්ගේ රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එකෙන් පස්සේ 2000 යාලා ගියා ඊට මාස 10කට පස්සේ 2011 වෙද්දි ඔවුන්ට ස්වෛරී බැඳුම් කර වෙළඳපොළට ගිහිලා ආය ණය ලබා ගැනීම හැකියාව ලැබුණා. එතකොට නිසි ක්‍රියාමාර්ගය දැන් ගන්න ඔප්ෂන්ස් නැහැ අපිට. සාමාන්‍යයෙන් අපි දන්නවනේ පාරේ සිඟමනේ යෙදෙන කෙනෙකුට ඔප්ෂන් එකක් නැහැ. ලැබෙන මොකක් හරි බත් පාර්සලයක් කන එක තමයි කරන්නේ. දැන් අපිට තියෙන එකම ඔප්ෂන් එක මෙච්චරයි. මෙතනින් එහා
උත්තරයක් තියෙනවා නම් ඒක තියෙන්නේ අපි දන්න ආර්ථික විද්‍යාව දැනුමෙන් එහාට ගියපු මුට්ටි ගඟට දාලා හරි ඇලඩින්ගේ පුදුම පහන ගෙනල්ලා හරි කරනයක් ඒවා සවල මට එහෙම විශාල දැනුමක් නැහැ ඒ සම්බන්ධයෙන්. ඕක තමයි කරනවා නම් කරන්න තියෙන. ඔබ මට කිව්ව විදිහට මට කරන්න තියෙනවා නම් ඕකෙනින් තමයි මම පටන් ගන්න. ඊට පස්සේ ප්‍රියංකර් මම ඕනනම් තව කොටසකට යන්න. එහෙම නැත්නම් අපි ප්‍රශ්නයත් එක්ක යමුකෝ. දැන් කමන්න ඔබතුමා යන්න ඊළඟ ස්ටෙප් එකට. ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රියංකර අපේ මේ විදේශ අපේ දැන් අනිත් ප්‍රශ්නේ තමයි දේශීය උද්දමනය. හරි? සහ දේශීය වෙළඳපොළ ගැන. අපි බැලුවොත් මම ඔබට අවශ්‍ය නම් ආයෙත් මේකක් මම ෂෙයා කරන්නම්. අපි මොනවලටද වියදම් කරේ? අපි දැන් මේ කෙටියෙන් මේ කියන්නේ අපේ කාලය ඉක්මවා යන නිසා අපේ අයවැය තිබුණා මේ ඊයේ පෙරේදා. අයවැයෙන් කරපු මම මේ ගැන විශාල වශයෙන් කතා කරනවා. කලියුත් මම මාධ්‍යවල මේ ගැන කිව්වා. අපි සෑම ග්‍රාම නිලධාරී කොට්ටාශයකකට රුපියල් මිලියන 33 බැගින් රුපියල් මිලියන 42000ක් වෙන් කරා. ප්‍රාදේශීය සභා කොට්ටාශයකට රුපියල් මිලියන 4 බැගින් මිලියන 4000ක් වියදම් කරා. මිලියන 19000ක් වියදම් කරා. හැම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 15 බැගින් රුපියල් මිලියන 3300ක් වෙන් කරා. මොනවද මේ වලින් කරන්නේ? පොඩ්ඩක් බලමු. මොනවද මේ වලින් කරන්නේ? මේ වලින් තාප විදුලි බලාගාර, සූර්ය විදුලි බලාගාර ඕවා හැදෙනවද? මොනවද හැදෙන්නේ? මේ වලින් කරන්නේ ආයෙත් අර ප්‍රාදේශීය හෙන්චයියන්ට කොන්තරාත් දීලා ඔවුන්ව සතුටු කරලා ඊළඟ ඡන්දයට මේ පාර හදනවා. මේක තියෙන පොලිටිකල් බජට් එකක්. මේ කොටිම කියනවා නම් ගම්බද පොලිටිකල් බජට් එකක්. අර ගමේ ජොගින් ට්‍රැක් එකක් හදනවා. ඊට පස්සේ ඒ පැත්තේ ඉන්න ඡන්දියාට කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. සෙවිලි තහඩු ටිකක් බෙදනවා. දැන් නම් කොමෝඩ් එකක් බෙදන්න බෑ ගණන් ඒවා. ඔය පොඩි ටොෆි චොක්ලට් ටිකක් බෙදීම තමයි. ඒතර රටේ වියදම් ගත්තොත් මොනවද රටේ වියදම්? මම මේක කියන්න ඕනේ. අපි බලන්න මොනවටද අපි වියදම් කරලා තියෙන්නේ. අපේ අධ්‍යාපනයට කොච්චරක් වියදම් වෙන් කරාද මේ බජට් එකෙන් 2%කට අඩුයි. ආරක්ෂණ වියදම 2% පමණ වෙනවා. එතකොට මේ මම ලං සංඛ්‍යා ලේඛන තියෙනවා මම වන්නම් ඉදිරිපත් කරන්න මේ වෙද්දිත් අපි දන්නා ඊයේත් අපේ ෆෝන්ස් වලට SMS එනවා ශ්‍රී ලංකා යුද හමුදාවට නිත්‍ය සෙබලියන් බඳව ගන්නවා. නිලධාරීන් බඳව ගන්නවා. දැන් මේ කොයි කාලෙද ප්‍රියක්‍රමයේ කරන්නේ? යුද්ධයක් නැති රටක ආරක්ෂණ වියදම අධ්‍යාපන වියදම ඉක්මවා යනවා. අනිත් පැත්තෙන් ජොගින් ට්‍රැක්ස් හදනවා. මොකද මේ කරන්නේ ප්‍රියංකර? මෙන්න මේකෙන් තමයි ඊට පස්සේ මොකද මේවල ඇහුවාම ඇයි මේවල මුදල් කොහොමද? මේවලට මුදල් අච්චු ගහනවා. මුදල් අච්චු ගහද්දි ඇයි කියලා අහුවම මොකද්ද කියන්නේ? modern monetary theory. දැන් මේකට මම වචනයක් කියලා ඉවර කරන්න. modern monetary theory කියන්නේ ප්‍රියංකර මේක උපකල්පනයක් විතරයි. මේක අදාළ වෙනවා නම් තාම මේවා ආර්ථික විද්‍යාවේ මේ සංකල්පන මේවා තම සාකච්ඡාවට වෙන න්‍යායන්. මිසක් මේවා මේ අර ශිෂ්‍ය තාර්කන ඉඳ වගේ ඔබ දන්නවා ඇති වෛද්‍යවරයෙක් හැටියට මේවා උපකල්පන මිසක් මේවා මේ වෙන දේවල් නෙවෙයි. දැනට වැඩ කරන දේවල්. එතකොට මේක මේ modern monetary theory එකේ කියන්නේ ඇමරිකන් ඩොලර් එක වගේ ඇමරිකානු ඩොලර් එක එහෙම නැත්නම් ජපාන් යෙන් එක වගේ කරන්සි වලට පුළුවන් යම් තාක් දුරකට උද්දමනය පමා කරලා මුදල් අච්චු ගහන්න. කිසිසේත් ලංකාව වගේ දේශීයම මුදල් එක දැන් බලන්න අපේ රුපියල ඉන්දියාවේ ධනුෂ්කොඩියට ගිහිල්ලා අපිට කරවල කිලෝ එකක් ගන්න පුළුවන් රුපියල් දීලා ගන්න බෑ. ඒ කියන්නේ මේක ජාත්‍යන්තර මුදල් ඒකකයක් නෙවෙයි. මේක අච්චු ගහපුවාම අනිවාර්යෙන් උද්දමනය සිද්ධ වෙනවා. දැන් මොනවාද වෙනිසුලාවේ උනේ, සිම්බාබ්වේ උනේ, ලෙබනනේ උනේ මෙන්න මේකම තමයි. ඉතින් මේකට කොයි විශේෂඥයා කිව්වත් මුදල් අච්චු ගැසීම සහ උද්දමනය අතර සම්බන්ධයක් නැහැ කියලා. ඒ අර අපි දන්න ආර්ථික විද්‍යාවෙන් එහා ගියපු මුට්ටි ගඟට දාන ආර්ථික විද්‍යාව. මුදල් අච්චු ගහන්න උද්දමනය සිද්ධ වෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒක. දැන් 150යි ලංකාවේ උද්දමනය. මේ කියන වාර්තා අනුව මේ අපි ජාත්‍යන්තර හොකින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක් ඉදිරිපත් කරන වාර්තාව 50ක් කියලා කියනවා. මේ කියන හයිපර් ඉන්ෆ්ලේෂන්. හයිපර් ඉන්ෆ්ලේෂන් කියද්දි දැන් ඔක වෙනිසුලාවෙම සිද්ධ වුණා. දවසට දෙපාරක් විතර භාණ්ඩ මිල දෙගුණය වෙනවා. අපි එතෙන්ට තමයි මේ යන්නේ ප්‍රියංකර. එතකොට එතනින් එහාට සිද්ධ වෙන දේවල් ආර්ථික විද්‍යාවෙන් විස්තර කරන්න බෑ. ඒවා තමයි දැන් ඔය ඊයේ පෙරේදා වුණේ. මංකොල්ල කෑම්, කෝලාහල. දැන් මේ ආරම්භයක් සිද්ධ වුණේ. අපි ප්‍රාර්ථනා කරනවා මෙතනින් එහාට මේක යන්න එපා කියලා. එතනින් එහාට සිද්ධ වෙන දේවල් ප්‍රියංකර ආර්ථික විද්‍යාවෙන් විස්තර කරන්න බැරි දේවල්. ඔව් අපි වැඩසටහනේ අවසාන භාගයට ලැබිලා තිබෙන නිසා මම මෙන්න මෙතෙන්ට මම මාස 6කට තමයි මාස 6කට 8කට කලින් ඔය රටවල් වල විදේශ තොරතුරු සම්බන්ධව තිබෙන ආසාව නිසා විවේකයක් ලැබුණාම වෙනිසුලාවේ YouTube එකේ ගිහිල්ලා වෙනිසුලාවේ තත්ත්වය පොඩ්ඩක් බැලුවා. එතකොට ඔය ඒගොල්ලන්ගේ තියෙන ඔය අරගල ක්‍රියාවිරහිතභාවය ඔය පව කට් එක දවසකට පැය 2යි 3යි ඒ වෙලාවේ රටට කරන්ට් එක දුන්නේ. එතකොට මස් එහෙම කුණු වෙලා මිනිස්සු කන්නේ කුණු වෙච්ච මස්. එතකොට මම හීනකින්වත් හිතුවේ නැහැ ඇත්තටම
මෙච්චර තත්ත්වයක් ලංකාවට මෙහෙම කඩාපාත් වෙයි කියලා ඇත්තටම මමත් ફોකස් කරේ නැහැ. කියන්නේ දැන් ඇත්තටම මේක අපිට දැන් මොකද්ද කරන්න කියලා හිතාගන්න බැරි තත්යකට සියලු දෙනාම පත් වෙලා තියෙන සාමාන්‍ය දෙයක්. ඔබතුමාගේ විශේෂඥ දැනුමෙන් මේ විෂය සම්බන්ධව තිබෙන අපිට මොකක් වෙයිද ඇත්තටම දැන් මොකද ફોකාස්ට් එක දැන් මම අහන මෙන්න දෙආකාරයි. පිළියම් නොයදුවොත් කොතනද කෙලවර? ඒ කියන්නේ හරි මිනිස්සු ටිකක් බහැලා ඒ කියන්නේ මේගොල්ලන්ට බෑනේ මේක කරගන්න පැහැදිලිනේ. මේගොල්ලන්ට බෑ. එතකොට මේගොල්ල මේ විදිහටම කරගෙන යන්න උත්සාහ කරොත් මේ තියෙන මුට්ටි ආර්ථික විද්‍යාවෙන් මේගොල්ලෝ කොතෙන්ටද රට ගෙනියන්නේ? අනිත් එක තමයි හෙට උදේ හරි හමන් කණ්ඩායමක් රට හදන්න ගත්තොත් ඔබතුමාගේ ફોකාස්ට් එක අනුව කොච්චර කල් යයිද අපේ රට ගොඩ යන්න? මම මේ බයට අහන්නේ ඇත්තටම මේක මේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ දෙකට මොකද්ද ඔබතුමාගේ ફોකාස්ට් එක? මම කෙටියෙන් කියන ප්‍රියංකර වෙලාව ඉවර නිසා ඔබ වෛද්‍යවරයෙක් නිසා දන්නවා ලෙඩා කලබල වුණාට වෛද්‍යවරයා කලබල වෙන්නේ නැහනේ. හැබැයි දැන් වෛද්‍යවරයා කලබල වෙලා. ලෙඩාට ගාණක්වත් නැහැ. මොක තමයි දැන් වෙලා තියෙන්නේ. එතකොට ප්‍රියංකර අපි මොනවත් නොකළොත් මොකද වෙන්නේ? අපිට අපේක්ෂා කරන්න පුළුවන් මේ යන විදිහට මොනවත් يعني කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ මුට්ටි ගඟට දාලාවත් තග දාන එකවත් නෙමෙයිනේ. දෙයක් කරනවා නම් ඉෆෙක්ටිව් දෙයක් වෙන්න ඕනේ. ආර්ථික විද්‍යාව න්‍යායයන් අනුව වෙන දෙයක් වෙන්න ඕනේ. එහෙම නුනොත් මොකද වෙන්නේ? අපිට අපේක්ෂා කරන්න පුළුවන් උද්දමනයේ 150 වගේ මට්ටමකට යයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්. දේශීය උද්දමනය. එක්ස්චේන්ජ් රේට් එක ඇමරිකන් ඩොලර් එක රුපියල් 500 වගේ ගානකට ආසන්න 400 500 වගේ විචලනයක් වෙන්න පුළුවන්. يعني උච්චාවචනයන් වෙන්න පුළුවන්. ඒ තුලින් ආයත් ආනයනක භාණ්ඩ වල මිල ඉහළ යනවා. පෙට්‍රල් ඩීසල් නැතිවීම සහ දලජාතික නිෂ්පාදනයේ 20%ක පමණ කඩා වැටීමක් අපිට අපේක්ෂා කරන්න පුළුවන් ඉදිරි වර්ෂ දෙක තුල. නිසි සංඛ්‍යා ලේඛන වලින් ආවොත් ඒ සංඛ්‍යා පෙන්නයි. එහෙම වුණොත් ප්‍රියංකර වෙන ඊළඟ දේ තමයි මම ඔබට කිව්වා වගේ මෙතනින් ඉදිරියට ඔයාලට අපිට සිද්ධ වෙන්නේ ආර්ථික විද්‍යාඥයන්ගේ මේ දේවල් අහන්න නෙමෙයි අපරාධ විද්‍යාඥයාගෙන් කතන්දරය අහගන්න තමයි වෙන්නේ. මොකද එතනින් පස්සේ වෙන්නේ දැන් වෙනිසුලා ගුණා වගේ සත්තු අතර පැනලා සත්තු මරාගෙන කනවා. පාන් ගෙඩියක් තියෙන මිනිස්සෙක් දැක්කොත් මරා ගන්නවා. මිනිමස් කනවා. සමහර රටවල ඒවත් උනා කියනවා. දරුවන් කන්න පටන් ගත්තලු ওই සමහර කොරියාව වගේ රටවල් දුප්පත් කාලේ කුඩා දරුවන් මැරිච්චාම ඒ තැනකට යන්න ඉඩ තියෙනවා. විශේෂයෙන්ම කරලි කෝලා අහල මංකොල්ල කෑම් කළු කඩ මිල දැන්ටත් අපි ගන්නකො දැන් ඔය මිල දර්ශක වලට අල්ල CCPI එකට එන්නේ නිල මිලට ගන්න පුළුවන් ද බලන්නකො පෙට්‍රල් ලීටරයක් කොහෙද කළු කඩ මිල ඔන්න ඕක තමයි ප්‍රියංකර වෙන්නේ. ඉතින් එහාට ආර්ථික විද්‍යාවෙන් විස්තර කරන්න බෑ කැලෑ නීතියෙන් විස්තර කරන්න. හැබැයි ඔයක ප්‍රශ්නේ වෙන්නේ ප්‍රියංකර ඔබ වගේ මම ඇතුළු මධ්‍යම පාන්තිකයන් සහ අපේ සාමාන්‍ය ජනතාවට තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. මිසක් ඔය අනිත් කට්ටියට ඕකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔය කවුරුත් පොලිමේ ඉන්නවා අපි දැකලා නැහැනේ ඔය කතා කරන අය. දැන් ඒක තමයි ප්‍රියංකර වෙන්නේ. දෙවෙනි ප්‍රශ්නේ ඔබ මම කෙටියෙන් කියනවා. ඔබ කියපු දෙයට අපි කරනවා නම් කරන්න ඕනේ. අපි ඔබ කියව ණය ව්‍යුහගත කිරීමකට යන්න ඕනේ. අපිට එතකොට සිද්ධ වෙනවා මේ ඇත්තටම දැන් අපිට දැන් මේ ආනයන පාලනය කියන එක මම කීයටවත් අපි ආර්ථික විද්‍යාවේ සාමාන්‍ය ආර්ථික විද්‍යාඥයෙක් අපි කීයටවත් මේක අනුමත කරන දේවල් නෙමෙයි ආනයන නවත්තන එක. ඒක ආර්ථිකයක් ගෙනියන්න විදිහක් නෙවෙයි. මොකද ආනයන නවතුනවා අපනයන නවතිනවා. මොකද ආනයන වලින් තමයි වැලි වැඩිෂන් එක ගිහලා අපනයන. එතකොට මේ ලයිට් නැතිකොට සිද්ධ වෙන්නේ ප්‍රියංකර විදුලි බල මණ්ඩලයට ඉතුරු වෙන ලාභය විතරක් නෙමෙයි ආර්ථිකය ඒ වගේ 10 ගුණයකින් පල්ලෙහාට යනවා. පැයක් ලයිට් කැපුවොත් ආර්ථිකය පැය 10කින් පහළට යනවා. එතකොට හැබැයි අපිට දැන් රීස්ට්‍රක්චර් කරනවා නම් අපිට දැන් කරගන්න දෙයක් නැහැ නේ. පෙට්‍රල් නැත්තම් මොනවා කරන්නද? අපි අවශ්‍ය යටිතල පහසුකම් හදාගෙන නැහැ. අපිට අඩුම ගානේ වසර 5ක් 6ක්වත් යනවා යම් තාක් මට්ටමකට උඩට එන්න. හැබැයි අපිට ඉමීඩියට්ලි අපිට ණය ප්‍රතිව්‍යුහගත කරලා ජාත්‍යන්තර මූල්‍ය මුදල ඇතුළු වෙනත් අර මුදල් වලින් පහසු ණය ලබාගෙන අපිට මේ තත්ත්වය සමනය කරගන්න පුළුවන්. අපිට පෝලින් ටික අයින් කරගන්න පුළුවන්. මාස 6කින් 7කින් අවුරුද්දකින් පෝලින් ටික අයින් කරගන්න පුළුවන්. හැබැයි අපි නියම රිකවරි එකකට යන්න නිසි ක්‍රමවේදයන් යටතේ අපි හිතමුකෝ අර නරසිංහ රාව මැතිතුමා වගේ පාලකයෙක් ඉන්නවා කියලා අපිට මන්මෝහන් සිං මැතිතුමා වගේ අය ඉන්නවා කියන්නකෝ. එහෙම වුණත් අපිට මේක රිකවර් කරගන්න තව අවුරුදු 5ක් 10ක් යයි මුළුමනින්ම ඇවිල්ලා හොඳ තැනකට එන්න. ලෝකාර්ථික තත්ත්වය මත තීරණය වෙනවා. අපිට ඒක එහෙම පුරකථනය කරන්න අමාරුයි. මොකද ලෝකාර්ථිකයේ වෙන දේවල් අපිට සමහර දේවල් කියන්න අමාරුයි. එහෙම තත්ත්වයක් නම් අපිට ඉමීඩියට්ලි පුළුවන් මේ පොලින් ටික නැති කරගන්න. ඒකට අවශ්‍ය ක්‍රමවේදයන් පාවිච්චි කරනවා. නැත්නම් තාම අපි ගියේ නැහැ වෙනිසුලාව තැනට. තාම අපි ලෙබනනේ තැනට ගියේ නැහැ. යමින් සිටින්න. එතකොට මුලින්ම කරන්න ඕනේ මේ යමින් සිටින එක නවත්ත ගන්න ඕනේ. මම දකින්නේ නැහැ අපිට මේ යන ක්‍රමය යනවා නම් දකින්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා. ලෙබනනයක් තමයි අපිට පේන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා අපේ මේ පේන දේවල් වැරදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද මේ අපි දකිනවා ලෙබනනේ වෙච්ච දේවල්, වෙනිසුලාවේ වෙච්ච දේවල්, සිම්බාබ්වේ වෙච්ච දේවල්.
මෙතෙන්ට දෝ මේ යන්න ඊට පස්සේ ප්‍රියංකර මම ඔබ ඉවර කරන්න මේක දාන්නම් මම මේක ෂෙයාර් එකක් මම ඉවර කරන්න මට විනාඩියක් දෙන්න අපි අපිට පුළුවන්ද මේ රජය විශ්වාස කරන්න දැන් ඔබ කිව්ව විදිහට දේවල් හරියට සිද්ධ වෙයිද මන්මෝහන් සිං මැතිතුමා වගේ වැඩ කරෙයිද බලන්න මේ වෙච්ච දේවල් මේ ගැන දේශපාලඥයන් මොනවද කිව්වේ සමහරු කිව්වා පෙට්‍රල් මිල වැඩි කරේ නැත්නම් පුද්ගලයන්ට ඒක දැනෙන්නේ නැහැ කිව්වා. තව සමහරු කිව්වා මේ ලයිට් කපනවා නම් කැපෙන්නේ මේවා කුමන්ත්‍රණ කිව්වා. දැන් ඊයේ සිද්ධ වෙච්ච සිද්ධියත් අන්තිමට අන්තවාදී කට්ටියක් තමයි මේක කරලා තියෙන්නේ. එතකොට අපි දන්නවා රතුපස්වක සිද්ධියේ ඉඳන් අද දක්වා හැමදාම අපි මේකට කියනවා ඔබ වෛද්‍යවරයෙක් නිසා දන්නවා ඇති අපි මේකට කියනවා narcissistic personality disorder ප්‍රශ්නයක් වෙච්චාම මේක හැම වෙලාවෙම දැන් මට මොකක් හරි මගෙන් වැරද්දක් වුණා මම කියනවා ප්‍රියංකර හින්දා තමයි මේක වුනේ ප්‍රියංකර අරයා හින්දා මේක වුනේ මෙයා හැමෝටම shift කරනවා මේ පාලකයෝ පැහැදිලිව උන්ගේ චග්ගෝලයෝ හෙන්චයියෝ හැමෝම කරන්නේ මේක පහුගිය ආණ්ඩුව ගැන කියනවා කලින් ආණ්ඩුව ගැන කියනවා විහිළුවක් කරනවා තෙල් බවුසර් හරවන් යනවා මොකද තෙල් වැඩි හින්දා විහිළුවක් කරනවා ඔන්න ඕකෙන් කොහොම ලැජ්ජා සහගත ලෙස පුද්ගලයන්ව විහිළුවට ලක් කරගෙන ඉන්නේ. ඒත් අපිට විශ්වාස කරන්න පුළුවන්ද මේ පාලකයෝ ග්‍රහචාරය හරි ගියාම මේක හරියයි කියනවා මුට්ටියක් ගඟට දැම්මම හරියයි කියනවා ඊට පස්සේ ගේන ප්‍රතිපත්ති බලන්න දැන් මේ ගැසට් නිවේදනයකින් භාණ්ඩ වර්ග 300 ගාණක් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කියලා වර්ගීකරණය කරලා ලයිසන් දෙනවා. අපිට මතකයි කොරෝනා කාලේ කොහොමද මේ අර මොකද්ද පිටරටින් ඉඳන් එන කට්ටියව නිරෝධායනය කරපු ක්‍රියාමාර්ගය අපිට මතකයි. ඒ කියන්නේ සමාජයේ ගොඩාක් මත ආවා මේ ගජමිතුරෝට පොහොසත් කරගන්න කරපු දේවල්. අපිට මතකයි විශාල මුදල් අරගෙන අන්තිම කණ්ඩ බැරි කෑම දීලා හමුදාව දම්මලා මිනිස්සු පෝලිං ගස්සවලා ඒ වගේ කරපු රජයක් ගැන අපි මේ කතා කරන්නේ. ඕන්ට අපිට පුළුවන් ද විශ්වාස කරන්න මේ කට්ටිය මේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා. ඔන්න ඔතනයි ප්‍රියංකර ප්‍රශ්නේ තියෙන්නේ. මම එක කියමනකින් මේක ඉවර කරන්න. එක්තරා නීති විශාරදයෙක් කියනවා ලෝකයේ හුඟක් රටවල් වල දියුණු වෙමින් පවතින රටවල් වල ගැටලුව තියෙන්නේ අදාළ ව්‍යවස්ථාවලවත් නීතිවලවත් තියෙන ප්‍රශ්නයක් ප්‍රතිපත්තිවලවත් ප්‍රශ්නයක් නෙවෙයි. මේවා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ තිබෙන ගැටලු. මම අදහස් කරන්නේ අපේ රටේ රජය සහ අගමැතිවරයා ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ ඔවුන් යටතේ ඉන්න හෙන්චයියෝ ගැන තමයි මම මේ කතා කරන්නේ. එතකොට මේ ප්‍රතිපත්තිවල නීතිවල තියෙන ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අපි ක්‍රියාත්මක කරන විධායකයේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ ප්‍රියංකර. හොඳයි ඔබතුමා කතිකාචාර්යතුමාගේ අවසාන විග්‍රහයෙන් මට තේරුණේ දැන් හරි විදියට හරි කණ්ඩායමක් බහැලා මේ වැඩේ කරත් අවුරුදු 10කට එහා තමයි නැවත මම හිතන්නේ ජීවිතයකට සාමාන්‍ය ජීවිතයකට අපිට යන්න පුළුවන් කමක් පේන්නේ මේ තියෙන තත්ත්වෙත් එක්ක LTT ත්‍රස්තවාදයේ කාලේ ජවිපේ කැරලි දෙකකට රට මුහුණ දුන්නා ඊට පස්සේ සුනාමි එක ආවා 70 77 පොලිම් ක්‍රමයේ තිබුණා ඔය එකකදිවත් මේ වගේ තත්ත්වයක අත්දැකීමක් අපේ මේ පරම්පරා තුනකටම නැහැ නිදහසෙන් පස්සේ. ඉතින් අවාසනාවන්ත විදියට අපි දැන් එකට මුණ දීලා ඉන්නවා. ඔබතුමා මම හිතන්නේ සාමාන්‍යයෙන් අපිට ආර්ථික විද්‍යාව විෂය ගැන ආගන්තුකින් වන අපිට අපේ ප්‍රේක්ෂකයන්ට තේරෙන විදියට හොඳ සරල පැහැදිලි කිරීමක් කරා විෂය දැනුම. අපි අද කතා කරේ රාජ්‍යයක් අසමත් වන්නේ ඇයි අපිට මොකද වුනේ කියන කාරණාව. ඇයි අපිට මෙහෙම වුනේ කොහොමද අපි ණයවල එරුනේ අපිට මොකද වෙන්න යන්නේ මොකද්ද අපි ගොඩ එන්න කරන්න ඕන දේවල් වගේ හුඟක් දේවල් මම හිතන්නේ මේ පැය ඇතුළත කතා බහට ලක් වුණා. අපි අද සම්බන්ධ කරගත්තේ මේ වේස් වැඩසටහනට ආචාර්ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ දැනට නවසීලන්තයේ එතුමා ඉන්නේ එතුමාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධව ශානුක සෙනරත් මැතිතුමා ඔබතුමා මම හිතන්නේ උදේ පාන්දර නැගිටලා මේ අපිට බොහොම ලොකු සහයෝගයක් ලබා දුන්නා මේ මැතිතුමනි. ඒ කියන්නේ අපේ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන ඔබතුමා සම්බන්ධ කරලා දුන්නේ මට අපේ විශේෂඥවයි අජිත් අමරසිංහ මැතිතුමා. එතුමාවත් මතක් කරගෙන එහෙනම් අපි නැවත දවසක මෙබඳු සාකච්ඡාවකින් හමු වෙමු කියන යෝජනාවත් ඔබතුමාට කරන ගම අපේ ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා නොබියව නිදහස් අදහස් දැක්වීම පිළිබඳව. සුබ උදෑසනක් ඔබතුමාට ආයි නිදා ගන්නවද නැත්නම් දැන් කොහොමම ඉන්නවද? නෑ ප්‍රියංකර ඇත්තටම කියනවා නම් මේ දවස්වල නිදිය ගන්න අමාරුයි. විශේෂයෙන්ම රටෙන් එළියේ ඉද්දි අපේ රටේ වෙන දේවල් බලන එක තමයි මේ දවස්වල ඇත්තටම කරන්නේ. ඉතින් ඇත්තටම මම දන්නවා මේ රටේ එළියේ ඉන්න විශාල ජනකායක් මේ රටවල වල මම తాවකාලිකව ඉන්නේ. නමුත් මේ හුඟ දෙනෙක් මේ ගැන දුක් වෙනවා, කම්පා වෙනවා. ඉතින් අපි හැමෝම මේ සමාජ මාධ්‍ය බලනවා. මම හිතන්නේ සාමාන්‍ය රට ගැන ආදරයක් තියෙන කෙනෙක් මේ දවස්වල නිදිය ගන්නවා ඇති කියලා හරියට. පැහැදිලි. එහෙනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපිට කාලය ලබා දුන්නට. අපි නැවත දිනක් හමු වෙමු. ආයුබෝවන්. සුබ දවසක්.